අයිබෝවන් ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි, අදත් මේ ඇසළ මාසයේ විවේකී ඉරිදා උදෑසන මෙත්නෙත් පාමුල ධර්මදේශනාවට සවන් යොමු කරන්නටයි ඔබ සියලු දෙනා බලාපොරොත්තු වන්නේ. සදහැසිතින් යුක්තව අද මේ උතුම් වූ ධර්මදේශනාව සඳහා දායකත්වයෙන් එක්කාසු වන්නේ අංක 21 පාසල් හන්දිය හුරීගස්වැව ලිපිනේ පදිංචි විශ්‍රාමික ගුරු මාතාවක් වන කමලාවතී මහත්මිය ඇතුළු ඒ පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන් විසින්. ඒ සියලු දෙනාගේ වාසනාවන්ත බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ උතුම් ධර්මදේශනාව අප කෙරෙහි ඉතාමත්ම අනුකම්පාවෙන් දේශනා කරන්නට වැඩමවන්නට යෙදුණු අතිපූජනීය අපගේ කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වමින් නිවසේ ඉන්න සියලු දෙනාත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන අනිකුත් ස්ථානවල ඉන්න සියලු දෙනාත් සාදු හඬක් පවත්වමින් අපි ආරාධනා කරමු. ගම්පහ මිරිස්වත්ත හෙට්ටියදෙනිය ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති විචිත්‍රභානී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේට මෙතැන් සිට මෙත්නෙත් පාමුල ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සදා නිවිනිවී යන හදසන්තානයක අයිතිය නිරතුරුවෙන්ම සොයමින් සකීය දිව්‍යමය ජීවිතයේ පිණින් පුරවාගෙන මනුෂ්‍ය ජීවිතයත් පිණින් පුරවාගෙන ඒ අමා ශාන්තිය සොයන සියලු සදැහැති පින්වත් ඔබ හැම දෙනාගෙම ආරාධනාව සියලු දේවතාවුන් වහන්සේලාට වේවායි අපි කරුණා ගෞරව පෙරදැරිව සුපුරුදු ලෙස ආරාධනාවට එකතු වෙමු. සිසිල් පවනක් විලාසෙන් ගත සුවඳ දස අත විඳුනේ මුදු වදන්වැල් එකිනෙකට මුසු කරන සෙත සුව සදමිනේ අඳුර පලවා හරින එළියෙන් සවන් රැස් කඳ විඳුනේ දෙවිඳ ඔබටයි දහම් මැසුමට සැදැසිත මගේ කැප උනේ සග්ගේ කාමේච රූපේ ගිරිසිකර තටේ චාන්තලික්කේ විමානේ දීපේරට්ටේච ගාමේ තරුවන ගහනේ ගේහවත්තුම්හි කෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධම්බනාගා තිට්ටන්තා සන්තිකේදං මුනිවර වචනං සාදවෝමේ සුනංතු. අනන්ත ගුණ ලක්ෂණයෙන් සපිරුණු සිරිපතුල් ළඟ පින්නැති ඔබෙත් මගෙත් අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයාගේත් උතුම් නමස්කාරය වේවා. එදා දම්සක් මියුරු සර සදෙව්ලෝ තල විහිඳුනේ ඒ සදෙව්ලොව සාදුනාදය බඹලොවට නිති විහිඳුනේ ඇසල පෝදා
සඳ උදාවන මිහිරි එළියෙන් සැරසුනේ වන්දිමි සිරිපා පියුම් අභියස බැතින් මගේ හද නවමිනේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කුතෝනු ආගච්ඡසි රුම්මවාසි ඔතල්ලකෝ පන්සු පිසාචකෝච සංකාරවූලං පටිමුච්ච කන්තේ කෝරේත්වං හෝයිසි අදක්කිනෙයාති. සදාතනිකව ලෝකයට අමා මිහිර බෙදා දෙන ප්‍රාර්ථනාව හදගැබේ තැන්පත් කරගෙන තමන්ගේ හෘද සංතානය සකල ලෝක සත්වයාට පින්ව පුරන්නට පින් කෙතක් බවට පත් කරගෙන එදා මෙදා වැඩහිඳිනා පරම පූජනීය මහා සංගරුවනට අත්‍යන්ත ගෞරවයෙන් අත්‍යන්ත ආදර භක්තියෙන් අපගේ නමස්කාරය පුද කරනවා. ඔබ වහන්සේලගේ ආශිර්වාදය හැමදා අපට පිහිටයි. අපි හැමදෙනා වහන්සේලාගේත් සියලු ගිහි ශ්‍රාවක ශ්‍රාවිකා පින්නතුල්ලගේත් පූජනීය හැඟුම් පිරි ආශිර්වාදය ඔබ වහන්සේලාගේ පැවිදි ජීවිත ගමන තව තවත් සරුසාර කරලනු සඳහා හේතු උපකාර වේවා. මේ සියලු කුසල ධර්මයන් ඔබ වහන්සේලාට මෙන්ම පින්වත් මෙහෙණින් වහන්සේලාටද ප්‍රත්‍ය වේවා කියලා අපි ආරම්භයේම ප්‍රාර්ථනා කරන්නට කැමැති ඉමහත් බුද්ධාලම්බන ප්‍රීතියෙන්. වාසනාවන්ත ධර්මකාමී පින්නතුනි, ධර්මයට කැමැති ජීවිතයක් ධර්මයේ බෙදා දෙන්නටත් ඒකාන්තයෙන් කැමැති වෙනවා. අද දවසෙත් ධර්මයට කැමැති, එවැගේම ධර්මයේ බෙදා දෙන්නටත් අත්‍යන්තයෙන්ම කැපවුණු එපමණක් නොවෙයි, දැයේ දරුවන්ට ශිල්ප ඥානය ලබා දීමට නිරන්තරයෙන් අපකැපව කටයුතු කරලා අද වන විට පින්බර ගුරු මාතාවක වශයෙන් විශ්‍රාම සුවයෙන් කල් ගෙවන අංක 21 පාසල් හන්දිය හුරිගස්සව ලිපිණේ පදිංචි අපේ ගෞරවනීය කමලාවතී පින්වත් මෑණියන් ප්‍රධාන කුලවංශයේ සම්භාවනීය ධර්මකාමී පින්නතුල්ලා ඔබ හැම දෙනාට බරබා සිහිපත් කළ විදිහට ධර්මයට කැමැතිවන පින්නතුල්ලට කැමැතිවන උතුම් සම්පතක් ලබා දෙන්නටයි සූදානම. භාග්‍යතුන් වහන්සේ වදාළේ මනාපදායි ලබතේ මනාපං. මහණෙනි, කෙනෙක් යමක් මනාප වෙනවද, කෙනෙක් යමක් කැමති වෙනවද, ඒ කැමති වන දේ දහමට එකඟද, තමන්ගේ ජීවිතේටත් අනුන්ගේ ජීවිතේටත් සැපේ පිණසම හේතු වෙනවද ඒ කැමති වන දේ. ඒ වගේ මෙලව ජීවිතේටත් සසර ජීවිතේටත් හේතු ප්‍රත්‍ය වෙනවද ඒ කැමති වන දේ. යමෙකුට එය ප්‍රදානය කරන්නට හිතක් තියෙනවා නම් එක බෝධිසත්ව හිතක පහළවන ඊටාම දුර්ලභ ගණේ මහ කුසල සම්පත්තියක්. එවැනි කුසල සම්පත්තියකට හිමිකම් පාන අපේ කමලාවතී අම්මා ඇතුළු එම පියතුමාණන් වහන්සේ, දූ දරුවන්, මුණුපුරුමිනි පිරියන්, ඔබේ කුලවංශයේ ඥාති පින්නතුල්ලගේ අරමුණු පිළිබඳව
නම්ගොත් පිළිබඳව අපි ධර්ම දේශනාව සමාප්තිය සිහිපත් කරන උතුම් ප්‍රාර්ථනාවෙන් අදත් අපි මෙත්නෙත් පාමුල සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තුව. පින්නැති ඔබ හැම දෙනාම දන්නවා අපි අකණ්ඩ ලෙස රාජ්‍ය අනුශාසනයෙහිලා අනුශාසකවරයෙකු සතු සුදුසුකම ගැන කතා කළා. ඒවගේම අපි අද සාකච්ඡා කරනවා තවදුරටත් රජ කෙනෙකුගේ අධ්‍යාත්මික ධර්මතා ගුණවත්කම් වලින් පිරුණු තරමට ඒ රට කොහොමද ශාස්ත්‍රීක වන්නේ? ඒ රටේ පැවිදි උතුමන්ගෙන් ගරු කටයුතු උතුමන්ගෙන් කොහොමද රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ආශිර්වාද ලැබෙන්නේ? සමහර විට පාලකෙක් නපුරු සිතුවිලි වලින් යුක්ත වුණොත් කොයිතරම් ලොකු බලපෑමක් ඒ රටේ පැවිදි උතුමන්ගේ ජීවිතවලට ලැබෙනවද? එච්චර විතරක් නෙමෙයි. රටේ පරිහානියට මොනතරම් විදිහේ භයංකර තත්ත්වයක් උදාපත් වෙනවද? රාජ්‍ය පාලකෙක් තුල පමණක් නෙමෙයි. ආයතනයක ප්‍රධානියෙක් නපුරුණක්, ගෙදරක ප්‍රධානියෙක් නපුරුණක්, ගමක ප්‍රධානියෙක් ගම්පති කෙනෙක් නපුරුණක්, නගරයක ප්‍රධානියෙක් නපුරුණක්, ඔවුන් අත්නෝමතික ලෙස හිතු හැටියට තමන්ගේ ජීවිතේ තීරණ ගන්නවා නම් ඒ ගෙදර, ඒ ගම, ඒ රට පරිහානියට පත් වෙනවා. අද මේ වන විට මගේ රටේ මිනිස්සු මේ අත්දැකීම ලබමින් සිටිනවා නොවේදැයි තම තමන්ගේම හදවත් වලට සමීප වෙලා බැලුවොත් හොඳට පැහැදිලි වෙයි. අපේ හාමුදුරනේ ඒක එහෙමමයි කියලා කියාවි. අපි මේ කාරණේ තවදුරටත් තහවුරු කරගන්න වගේම සමාජ තලයක ජීවත් වෙනකොට මිනිස්සු කුල වශයෙන් සමාජයේ බෙදීම් බවට පත් කරගෙන භාග වෙලාවට ධන වශයෙන් ධනවත් ධනහීන වශයෙන් මිනිස්සු බෙදීගෙන ක්‍රියාත්මක වීමේ ඇති අනිටු විපාක අපිට අඳුර ගන්නට පුළුවන්කම තියෙනවා මේ ලස්සන කතා පුවතෙන්. පින්නති ඔබට මේ කතා පුවත මම ටිකක් මතක් කළා. නමුත් ටික දවසකට මත්තෙන් සති ගණනාවකට මත්තෙන් තව සතියකින් මේ කතාව ඉතුරු ටික දේශනා කරනවා කියලා කිව්වට මම ටිකක් අසනීප වෙච්ච නිසා අපේ පින්නතුලට ඒක මතක නැතුව ඇති. ඒ නිසා මේ කතා පුවතම ආපහු ටිකක් මතක් කළොත් හොඳයි කියලා හිතනවා. මේ කතා ප්‍රවෘත්තියේ නම තමයි මාතංග ජාතකය. ජාතකට්ට කතාවේ 20 වෙනි නිපාතයේ තමයි මේ කතා ප්‍රවෘත්තිය ඇතුළත් වෙන්නේ. ඒ කතා ප්‍රවෘත්තිය පටන් ගන්නෙම කුතෝණු ආගච්ඡ සිරුම්ම වාසී කියන ගාථාවෙන්. ඒ ගාථාවේ මම සරල තේරුම දැනට කියා දෙන්නම්. එක්තරා කුලවන්තයෙක් තවත් කෙනෙක් කුලහීනියක් යයි හිතාගෙන මෙහෙම කියනවා. එම්බල රළු ඇඳුම් අඳින ලාමක පාංශි පිසාචයෙකු වැනි කසල ගොඩින්ගත් වැරහැලි ගෙල දවටාගත් දක්ෂිනාවට නුසුදුසු උඹ කවුද කියලා මේ මහා වටිනා මිනිස්සෙකුට පින්වත්නි මේ කතා කරන්නේ. කවුද කියලා අඳුරන්නේ නැතුව මිනිස්සු එහෙම කොච්චර ඉන්නවද නේද? අපි ජීවත් වෙන සමාජයේ අපිට අඳුන් දිවිසං වලින් වේවා, එහෙම නැත්නම් අඳුන් පැළඳුම් වලින් වේවා, කේස් රැවුළු කැපීම් සිඳීම් වැවීම් මොනයම් හෝ කරුණකින් වේවා, ඒ පුද්ගලයා දුස්සීලද සිල්වත්ද කියලා මනින්න බෑ. ඒ නිසා හරි බොහොම පරිස්සමෙන් ඕනේ
අපි මේ සමාජයේ මිනිස්සු තේරුම් ගන්න. අඩු ගානේ පින්නත් ඔබට මතකයිනේ සිනාවෙන් හෝ කතාවෙන් මෙයා මනින්නට මිනිසා. තව තැනක බණ පොතේ වදාරනවා සංවාසේනකෝ භික්කවේ සීලං වේදිතබ්බෝ. මහණෙනි කෙනෙකු සිල්වත්ද නැද්ද කියන කාරණාව ඉසකේ සිඳගෙන ඉඳීමෙන් හෝ වේවා මිරිවැඩි සඟලක්වත් දෙපාවේ නැතුව ඇවිදින ගමනින් වේවා තේරුම් ගන්න හරි අමාරුයි. එහෙම තේරුම් ගන්න එපා. බලන්න ඊළඟට කියනවා සාකච්ඡායකෝ භික්කවේ පඤ්ඤාය වේදිතබ්බෝ. මහණෙනි කෙනෙක් ප්‍රඥාවන්තද නැද්ද කියන කාරණාව තේරුම් ගන්න නම් එයත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. වචනයන්ත් එක්ක සාකච්ඡා කළ බෑ. දීර්ඝ කාලයක් සාකච්ඡා කරන්න ඕනේ. අර ඉස්සෙල්ලා කිව්වාගේ සිල්වත්කම තේරුම් ගන්න දවස් දෙකක් ඇසුරු කිරීමෙන් බෑ. දැන් බලන්න ජීවිතේ සමහර කෙනෙක් තමන්ගේ යුග දිවියට මෙයා බොහොම හොඳයි කියලා අවුරුදු 7ක් 8ක් මිත්‍ර වෙලා හිටියා. එහෙනම් මෙයා මගේ ජීවිතේට බොහොම හොඳයි කියලා ලං කරගෙන ජීවිතේ සදාතනිකව ඇඬු කඳුලින් කල් ගෙවන මිනිස්සු නැද්ද සමාජයේ? ඕනෑ තරම් ඉන්නව නේද? ඒ වගේ තව තියෙනවා ආපදාසු භික්කවේ තාවෝ වේදිතබ්බෝ. මං ඔය කිසි දෙයකට සැලෙන කෙනෙක් නෙමෙයි කියලා කියනවා තමයි වචනෙට. නමුත් ආපදාවකට මුහුණ දෙන විදිහට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මෙයා සැලෙන ගතියෙන් යුක්තද නොසැලෙන ගතියෙන් යුක්තද කියලා. තම තමන්වම තේරුම් ගන්නට පුළුවන් හොඳ බණපද කීපයක් ඒ තියෙන්නේ. ඒ නිසා පින්නත් ඔබ අනුන් පිළිබඳව නිගමනවලට එන්නත් කලබල වෙන්න එපා. ඒ වගේම තමා පිළිබඳ නිගමනයට එන්නත් කලබල වෙන්න එපා. හොඳම ක්‍රමවේදය තමයි කාලයට ඉඩදී නිශ්ශබ්දව ටිකක් බලා ඉඳීම. කාලය තමයි අපේ ප්‍රශ්න වලට හුඟක් උත්තර සපයන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ පිමාතංග ජාතකයටයි දැන් හැරෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ වාසය කරනකොට උදේන වංශ කියලා රජුරු කෙනෙක් වැඩ හිටියා. රජුරු කෙනෙක් හිටියා. රජුරු මුල් කරගෙන තමයි මේ මාතංග ජාතකයේ දේශනා කළේ. ඒ කාලේ ආයුෂ්මත් පිණ්ඩෝල භාරද්වාජ කියලා ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් දෙවුරම ඉඳලා නිතරම අහසින් කොසමෑ නුවරට වඩිනවා. ඒ වඩින්නෙත් උදේනි රජුරුවන්ගේ උයනට. මොකද ඒ උදේනි රජුරුවන්ගේ උයනට වඩින්නේ දිවා විහරණය සඳහා, දිවා විවේකයේ සඳහා. නිතරම ඒ දිවා විහරණයට තව ඕනෑ තරම් තැන් තියෙනවා. නමුත් සසර දීර්ඝ කාලයක් පෙර භවවල මේ පිණ්ඩෝල භාරද්ද රජුරෝ රජකම් කරන කාලේ ඒ උයන පිරිවර කරගෙන බොහෝ සම්පත් අනුභව කළ පුරුද්දක් තියෙනවා. ඒ පෙර පුරුද්ද නිසායි නිතරම මේ දිවා විහරණය සඳහා මේ උයනට පිවිසෙන්නේ. උයනට පිවිසිලා සමාපatti සුවයෙන් කල් ගෙවනවා. පින්නත් ඔබට මේ ටික මම මතක් කළා. එක දවසක් උන්වහන්සේ එහි ගිහිල්ලා මනාව මල් පිපිච්ච මහ ලස්සන සල්ගසක් මුල වැඩ ඉන්නවා දැන් සමාපatti සුවයෙන්. අර අපි සිහිපත් කරපු උදේනි රජුරෝ 7 දවසක්ම මත්පැන් බීලා ඔයන් ක්‍රීඩාවේ යෙදිලා මහත් වූ පිරිවර සමග අර කිව්ව උයනට ගිහිල්ලා අර ලස්සන සල්ගසයට තියෙන මඟුල් ගල් තලාවක්. ඒ කියන්නේ රජුරෝ විවේක ගන්නට ටිකක් දිගා වෙන ගල් තලාව. එක්තරා ස්ත්‍රියකගේ ඇකෙහි රජුරෝ දැන් ටිකක් දිගා වෙලා ඉන්නවා. මත්පැනින් මත්තුණු නිසා නින්දට වැටුණු රජුරෝ. එතකොට ළඟින් ඉඳලා ගී ගායනා කරපු ස්ත්‍රීන් ඒ තූර්ය භාණ්ඩ ඔක්කොම පැත්තකින් තියලා උයනට පිවිසලා මල් ගෙඩිය ආදී සොයමින් එහෙම ඇවිදිනවා. ඔය ඇවිදින අතරේ අර තෙරුන් වහන්සේ දකින්නවා. කවුද? පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරුවෝ.
දැන් උන්වහන්සේ දැකලා උන්වහන්සේගේ දර්ශනයෙන්ම පින්වත්නි හිත හුඟක් නිවෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවානේ උපාසකෙක් වේවා උපාසිකාවක් වේවා භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා දකින්න කෙනෙකුගේ හිත සීල දස්සන සම්පන්නන් දකින්නකොටම හිත සිසිල් වෙනවා නම් බණපදයක් අහනකොට ධම්මට්ටම් සත්‍යවේදීනම් ධර්මයේ මනවින් පිහිටලා ධර්මය අවබෝධ කරගන්න තරමටත් හිතක් පහළ වෙනවා නම් අත්තනෝ කම්ම කුබ්බානම් මා විසින් කරගත යුතු වටිනා පින්කමක් කරගන්න අවස්ථාවයි මේ කියලා හිතනවා නම් තංජනෝ කුරුතේ පියං අර කාන්තාවන්ටත් ඒ සිතුවිල්ල ඒ විදිහටම පහළ වුණා. දැන් පින්නත් ඔබට කොච්චර එහෙම සිතුවිලි පහළ වෙද්ද ඇතිද කියලා හිතන්න. පින්නති ඔබ සමහරට කිසිසේත් අපේක්ෂා නොකළ වෙලාවක දහවල් 10 මාරට 11ට විතර වගේ පාත්‍රයක් අතතිව පිණ්ඩ පාතේ වඩිනවා හාමුදුර නමක්. තමන්ගේ ගේට්ටුවෙන් ඇතුළට එනවා. අනේ හරි සන්තෝසයිනේ. හරි සන්තෝසයි හිත සිසිල් වෙනවා. දුවලා ගිහින් වඳිනවා ඔබට ආරාධනා කරන්න ඕන නෑ. පාත්‍රයට ඒකාන්තයෙන් ඇස් යොමු කරනවා. පාත්‍රේ මොකුත් නෑනේ. අනේ අපේ ගේ ඇතුලේ දවල්ට කණ්ඩ උයාගත්ත ටිකක් නම් තියෙනවා. මේකෙන් ටිකක් පූජා කරන්න නැත්තන් නේ කියලා සිතුවිලි පහළ වෙනවා. අත්තනෝ කම්ම කුබ්බාන අන්න තංජනෝ කුරුතේ පියං තමන්ගේ ජීවිතේ ප්‍රියජනනීයම මොහොතක් හැටියට හිතලා සමහර වෙලාවට ඔබට විතරයි ආහාර ටික හදලා තියන්න ඇත්තේ. එහෙම නැත්නම් ඔබට ස්වාමියාටත් විතරයි ආහාර ටික හදලා තියන්න ඇත්තේ. ඒ ආහාර පිටු සියල්ලම පූජා කරලා නැවත උයන්න සිද්ධ වුණත් හරි සන්තෝසයි. එහෙම කතා පුවත් ඕනෑ තරම් තියෙනවා. අත්දැකීම් කොච්චර ඇද්ද ජීවිතේ නේද? කණ්ඩ හදාගත්ත බත්පත තව කෙනෙකුට දීලා පූජනීය උතුමෙකුට නෙවෙයි අසරණයකට උනත් දීලා සන්තෝෂ වෙච්ච අවස්ථා කොච්චර ඇද්ද? අන්න අර ස්වාමීන් වහන්සේ දැකපු ගමන් අර කාන්තාවන්ට හිතුණා වඳින්න ඕනේ. අතේ මොකුවත් නැහැ. හැබැයි මල් පළතුරු ගෙඩි ටිකක් තිබුණා. තෙරුණ වහන්සේ අර ඊට පෙර ඇවිල්ලා වැදපු කාන්තාවෝ ඉන්නවනේ. ඒ අයට ධර්ම කතාවක් දේශනා කරමින් දැන් ඉන්නේ. දැන් එතකොට අර රජුරෝ දැන් උකුලේ නිදනවනේ කාන්තාවකගේ. අර කාන්තාවට පොඩි ඊර්ෂ්‍යාවකුත් එන්න ඇති නේද? මං රජුරෝ උකුලේ දරාගෙන ඉන්නවා. මෙයාකෝ ගිහිල්ලා හාමුදුරන්ගේ බණහනවා මට නෑනේ අවස්ථාව කියලා උකුල හෙලෙව්වා පොඩ්ඩක්. රජුරෝ ඇහැරුණා. රජුරෝ ඇහැරිලා අහනවා කොහෙද මේ වසලියෝ ගියේ? අන්න බලන්න දැන් රාගයනුත් මත් වෙලා මත් වතුරෙමුත් මත් වෙච්ච රජුරෝ නෙවේ. කෙනෙක් ගැන හොයන්නේ බලන්නේ නැතුව කොයිතරම් අවලාද විදිහට කෙනෙකුට කතා කළේ කියලා බලන්න. එහෙම ඕනෑ තරම් මිනිස්සු ඉන්නවා පින්වත්නි. ඇතැම් වෙලාවක අපිට මේ ශාසනය මුණ ගැහෙනවා. ඇතැම් භික්ෂුන් වහන්සේලාත් එහෙම ඉන්නවා. බොහොම අහංකාර පරවස විදිහට චණ්ඩාලවාදයෙන්ම තමයි අනිත්‍යයට කතා කරන්නේ. හැබැයි උන්වහන්සේ රහතන් වහන්සේ ළමක්. භාග්‍යවතුන් වහන්සේගෙන් අහන වෙලාවක ස්වාමීනි ඔබ වහන්සේ අහවල් හාමුදුරුවෝ මේ රහතන් වහන්සේ ළමක් කියනවා. උන්වහන්සේ චණ්ඩාලවාදයෙන් හැම වෙලාවෙම කතා කරන්නේ. ඒ මොකද? ඒ අතීත සංසාර භව පුරුද්දයි ඔය. ඒ වගේ පින්නතිට සමහර අයට සමහර භව පුරුදුත් තියෙනවා. කිසිම මෛත්‍රියක්, දයාවක්, කරුණාවක්, අනුකම්පාවක්, සුහද පිළිගැනීමක්, ලස්සන වදන් වැලකින් කෙනෙකුගේ හිත සතුටු කිරිල්ලක් නැති බොහෝම අහංකාර පරවස විලාසයෙන්ම කතා කරන උඹ බම්බොලන් කියලා කතා කරන දරුවෙකුටවත් සෙනෙහසින් මගේ පුතේ කියලා කතා කරන්නේ නැති තාත්තල අම්මලා කොච්චර ඉන්නවද? ඒ සසර පුරුදු පින්වත්නි ඒවා. එක්කෝ මේ භවයේදී තමන්ගේ මව්පියන්ගෙන් තමන් ලබාපු ආభాෂය. කොහොමුණත් මේ වාසලියෝ කොහෙද ගියේ කියලා ඇහුවා. එතකොට අර කාන්තාව කියනවා අන්න අර එක හාමුදුරුවමක් පිරිවරාගෙන අර ඉන්නේ වාඩි වෙලා. අන්න මං කියවනේ පාලකයෙකුට
අස්ථානෙත් කිපීම් ඇති වෙනවා, ස්ථානෙත් කිපීම් ඇති වෙනවා. දැන් මේ කිසි හේතුවක් ඇතුවට නෙවෙයි, නරක වැඩක් කරලා කිවුණා නෙවෙයි. රජුරවන්ට කේන්ති ගියා. රජුරෝ දුවලා ගිහිල්ලා අර පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරන්ට හොඳටම බැනලා අපහාස කරලා කියනවා, බොල ඒ ශ්‍රමණයා තඹ කුහුඹුවන්, ඒ කියන්නේ දිමියෝ ලවා කවවන්න ඕන කියලා ක්‍රෝධයෙන් තෙරුන්ගේ සිරුරෙහි දිමිගොටුවක් බිඳ දැම්මා. දැන් පින්නතුලගෙන් ඇහුවොත් මොකද මේ හාමුදුරන්ට මේකෙන් පීඩාවක් වෙන්න ඇද්ද? සමාපatti සුවයට සමවැදුණු උන්වහන්සේට කිසි අවැඩක් සිද්ධ වුණේ නැහැ. ඕනෑ තරම් කතා පුවත් මතක් වෙනවා ඇති නේද? සාමාවතී උපවාසිකාව බලන්න. උණු තෙල් වක් කරලත් සිසිල් දිය ධාරාවකින් නෑ වාසය දන්නවා කියනවා. පින්නත් ඔබේ ජීවිතත් බලන්න හිතලා ඔබට නොයෙක් ආකාර පීඩා, නොයෙක් ආකාර විපත්ති, නොයෙක් ආකාර කටුක වේදනාවල් බොහෝ දෙනෙක් අතින් ලැබෙන්න ඇති. නමුත් ඔබ සත්‍යක්‍රියා කළොත් ඔබේ ගුණධර්මවල බලයෙන් මට මේන් පීඩාවකට පත් නොවෙන්නට මගේ පින්කම් මට සත්‍යක්‍රියාවක් වේවා කියලා ප්‍රාර්ථනා කළොත් ඒකාන්තයෙන් ඔබට ඒ තුලින් ගැලවී ගන්නට පුළුවන්කම තියෙනවායි කියලායි මම කල්පනා කරන්නේ. මේක හැබැයි අත්දැකීමෙන් බලන්න ඕනේ. පින්නතුල අහලා තියෙන ධම්මෝ හවේ රක්කති ධම්මචාරීනේ, ධර්මයේ රකින්නා ධර්මයේ විසින් ආරක්ෂා වේ. දැන් මේ ස්වාමීන් වහන්සේට මේ දිමිකොටුව බිඳ දැම්මට උන්වහන්සේට මොකුත්ම අවඩක්, පීඩාවක්, වේදනාවක් උනේ නැහැ. මේ දිමියෝ හරි සැර දිමියෝ జాතියක්. ඒ වුණාට උන්වහන්සේ අහසට පැන නැගා. ඇයි? අෂ්ට සමාපත්තිලාභීව වැඩ හිටිය වෙලාව අර දුෂ්ට රජුරවන්ට අවවාද කළා. ජේතවනාරාමේ ගඳකිලි දොරටුවට ගිහිල්ලා බැස්ස උන්වහන්සේ. බුදුරජාණන් වහන්සේ අහනවා, කොයි සිටද පිණ්ඩෝල භාරද්වාජ මේ වෙලාවේ? ස්වාමීනි, මම අහවල් උයනේ විවේකව හිටියා. ඒ වගේ ධර්ම කතා වේදිලා හිටියා. නමුත් උදේන වංශ රජුරෝ මට මෙන්න මේ විදිහේ භයානක අවඩක් කළා. මං අහසට පැන නැගලා ආවා ස්වාමීනි. පින්නත් ඔබටත් මේ විදිහේ අත්දැකීම් සටහන් කරලා තියාගන්න කොහොඳයි. මට මෙන්න මේ වගේ කරදරයක් වුණා, මේ වගේ විපතක් වුණා, මම බේරුණේ ධර්ම බලයෙන්, මම බේරුණේ පින්කම් කරපු එකේ ප්‍රතිඵලයෙන් කියලා ඔබට කියන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? භාග්‍යතුන් හඳේ වදාරනවා, භාරද්වාජය ඔය උදේන කියන රජ්ජුරුව පැවිද්දෝ පීඩාවට පත් කළේ දැන් විතරක් නෙමෙයි, මීට පෙරත් පීඩාවට පත් කළාමයි කියලා කරුණු ඉදිරිපත් කරන්නට පෙළ හදාගත්තා. එහෙම නැත්නම් මුල හදාගත්තා. අර ස්වාමීන් වහන්සේ අහනවා, අනේ ස්වාමීනි, ඒ අතීත ප්‍රවෘත්තිය අපටත් කියන්නකෝ. භාග්‍යතුන් හඳේ වදාරනවා, අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන කාලේ මහා බෝධිසත්වයන් වහන්සේ පිටත නගරේ සැඩල් කුලයක උපන්නා. අන්න එතකොට බලන්න පින්නත් ඔබට තවත් එතන තියෙන වටිනා දහම් කතාවක්. බෝධිසත්වයන් වහන්සේ ගැරණි කුලයේ රොඩි කුලයේ උපන්නේ නැහැ කියලා සම්ප්‍රදාය කතාවක් තියෙනවා. ඒ කියන්නේ හැම ආත්ම භාවයකම බෝධිසත්වයන් වහන්සේ උපත ලැබලා තියෙනවා. ඒ උපත ලැබලා ලබාගත්තු අත්දැකීම් තුළ තමයි සකල සත්වයන් කෙරෙහි මෛත්‍රී වඩන්න පුළුවන් විදිහේ උත්තම තත්වයක් උන්වහන්සේට ලැබුණේ. දැන් මොන කුලයේද උපන්නේ බෝධිසත්වයන් වහන්සේ? සැඩල් කුලයේ උපන්නේ. සැඩල් කුලයේ උපන්න අපේ බෝධිසත්වයන් වහන්සේගේ නම මොකද්ද? මේ ජාතක කතාවට අයිති නම මම මතක් කරන්නේ. බලන්න, මතක් කරලා කියන්න බලන්න. මාතංග. මේ ජාතක කතාවේ නම මාතංගනේ. දැන් මෑත කාලේ මේ මාතංග කියන සැඩල් කුලේ උපන්න පුතා බොහොම ඥානවන්ත කෙනෙක් බවට පත් වුණා. ඒ නිසා එතුමාට සුවිශේෂී නමක් පට බැඳුණා, මාතංග පණ්ඩිතයා කියලා. ඒ කාලේ බරණැස් නුවර සිටුතුමාගේ දුව දිට්ඨමංගලිකාව,
එතකොට ඔතන ඒ නම ගැනත් අපි ටිකක් ඉගෙන ගමු. ඉස්සර නම් තිබ්බේ නිකන් නෙවෙයි. යම් යම් කාරණා දුරදක්නා නුවණ අංග ලක්ෂණ ආදී සලකලා බලලනේ. දැන් බලන්න සිද්ධාර්ථ කියන නම. අර්ථයක් ලොවට සිදු කරන්නේ යමෙක්ද හේ සිද්ධාර්ථ නම් වේ. අන්න. ඒ වගේ දිට්ඨ මංගලිකා කියන්නේ දිට්ඨ කියන්නේ දකින්නවා. දැන් පින්නත් ඔබ අහලා තිනවා ඔය මංගල කාරණාකට කතා කර තැන දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා. පත්ත පරියේහිතබ්බ. ධර්මය යම් යම් අර්ථ නිරූපණයන් කරගන්නකොට සමහර දේවල් දැක්ක දේවල්. සමහර දේවල් ඇසූ දේවල්. සමහර දේවල් හැඟුණු දේවල්. නිසා සමහර ධර්මානුකූල කාරණා පිළිබඳ අර්ථ අවබෝධ ලබනවා. මෙතන දිට්ඨ කියන්නේ එතකොට මොකද? දකින්නවා. දැන් මංගල සූත්‍රය කියලා ගත්තත් සමහර අය එදත් හිතුවා අදත් හිතනවනේ පින්වත්නි උදේට දකින්න දේ අනුව දවස සාර්ථක වෙනවා හෝ අසාර්ථක වෙනවා හෝ කියලා හෝ ඒක මංගලයක් හෝ අවමංගලයක් කියලා හිතනවනේ. අනේ මං දහවලා මේ උදේම දැක්කා මට අද දවසම සුබ වුණා ඒ නිසා කියලා. හැබැයි ඉතින් ඔහොම කිව්වට සමනානංච දසනං කියලා අපිත් කියනවා. කිව්වට උදේම ගමනක් යන්න පිටත් වෙනකොට හාමුදුරනමක් දැක්කොත් ආපහු ගෙට යනවනේ. හාමුදුරනමක් දැක්කොත් ගෙට යනවා. අපෝ හාමුදුරනමක් දැක්කා අද දවස හොඳ නෑ මරණයක් කියලා. අපි දැක්කොත් මරණයක් කියලා යක උගේ හිතේ. ඉතින් ඒ වගේ දිට්ඨ කියලා කියන්නේ දකින්නවා. මංගලිකා කියලා කියන්නේ දැකීමෙන් දියුණුව උදාපත් වෙනවා කියන එකයි. එතකොට මේ සිටු දිනගේ නම මොකද්ද? දිට්ඨ මංගලිකා. ඒ දිට්ඨ මංගලිකා කියන්නේ එයා දැක්කත් ඇති කෙනෙකුට දියුණුව උදාපත් වෙන්න. එතකොට කෙනෙක් දැක්කත් දියුණුව උදාපත් වෙන්න නම් මොන තරම් පුණ්‍යලාභයක් ඒ ජීවිතේ තියෙන්න ඕන ඇද්ද? ඒකයි පින්නත්නි අර භික්ෂුන් වහන්සේ නම දැක්කත් පුණ්‍යලාභයක්. ගෙදරක පුංචි දරුවෙක් උදේට දකින්නව නේද? දිට්ඨ මංගලා. දිට්ඨ මංගලික කාරණයක්. ඒ ගැන කිසිම සැකයක් හිතන්න හොඳ නැහැ. ඉතින් ඒ දිට්ඨ මංගලිකාව කියන දුව මාසයකට දෙමාසයකට වාරයක් මහත් පිරිවර සමග උයන් ක්‍රීඩාවට යනවා. ඉතින් සල්ලි බිල මුදලුත් තියෙන පින්නත් ඉතින් දිට්ඨ මංගලිකාව කියනකොට අච්චර ලොකු මහ පුණ්‍යලාභයක් තියෙනවා නම් ඒ වාසනාවත් ලැබෙන්න ඇතිනේ නේද? දවසක් මෙහෙම යන අතරේදී මහ බෝධිසත්වයන් වහන්සේ කිසියම් කටයුත්තක් සඳහා නුවරට පිවිසෙනවා. කවුද මහ බෝසතාණන් වහන්සේ කිව්වේ? සැඩොල් කුලේ උපන්න මාතංග නැත්තම් මාතංග පඬිතුමා. ඔන්න රජවාසනේ දොරටුවේදී දිට්ඨ මංගලිකාව දැක්කා. දැක්ක ගමන් සැඩොල් අයට එහෙම කුලවතුන් දකින්න බෑ පින්වත්නි. දැන් මේ ලංකාවේ වුණත් මෑත යුගයක් වෙනකන් සමහර ගම්වල බොහොම තදබල විදිහට මේ කුලමාන්නේ තිබුණා. තුවා යතට අරගෙන පාරේ අයිනි කාණුවට බහැලා හැංගිලා වගේ ඉන්න ඕන කුලවතුන් යනකම්. ඉතින් මෙතුමත් ඒ විදිහයි දිට්ඨ මංගලිකාව දැකලා පැත්තකට වෙලා පාරෙන් ඉවත් වෙලා වැටේ ඇලිලා හිටියා. දිට්ඨ මංගලිකාව කල්පනා කරනවා තිරේ අතරින් දැක්කා. දකින්නකොට ඇහුවා මේ කවුද අර ඇලි ඉන්නේ වැටට හේතු වෙලා කවුද? අනිත් එක්ක ස්වාමීනි සැඩොලෙක්ගේ. අයියෝ දකින්න හොඳ නැති දර්ශනයක් මම දැක්කනේ. ඉතින් මේක අදිට්ඨ මංගලිකාවක් හැටියට හිතේ නොදැකිය යුතු දෙයක් දැක්කම අදිට්ඨනේ. ඔන්න කල්පනා කළා අනේ මම නොදැක්ක දෙයක් දැක්කයි කියලා ගමන ආපහු යන්නේ නැතුව මාලිගාවට ගිහිල්ලා සුවඳ වතුරෙන් ඇඟ හොදලා ඈතමක නික්මුණ ජනයාට කිව්වා ඔබලා ගෙවල් වලට ඵලයල්ලා. අද ඔබලාට මොකවත් ලැබෙන්නේ නැහැ. දැන් උනාර මිනිසුන්ට හරි කේන්ති. කියන එම්බා දුෂ්ට සැඩොල උඹ නිසා අපට අද ලැබෙන්න තීච්ච සියලු ලාභ නැතුව ගියා. වෙනදට මේ උත්සවය එක්ක ගියාම අපට සුරා බොණ්ඩ ලැබෙනවා. බත් වැටුප් ලැබෙනවා. පුදුම කේන්තියකින් දැන් අර මිනිස්සු මාතංග පඬිතයාට අත්වලින් පාවලින් ගහලා සිහිසුන් කරලා පාරේ දාලා යන්න ගියා.
බලන්න වරදක් කරලා නෙවෙයි මේ. මිත්‍යා දෘෂ්ටියකට කෙනෙකුගේ ජීවිතයේ බැසගත්තට පස්සේ කරන්නේ මොනවද, කියන්නේ මොනවද, කරන දේ හරිද, කරන දේ වැරදිද, එහෙම එකක්ව හිතා ගන්න බෑනේ. මොනතරම් මිත්‍යා දෘෂ්ටියට දරුණු දේවල් කරන්න පුළුවන්ද? දැන් මේ අහිංසක මිනිස්සෙක් සමාජය විසින් නිර්ණායක ගොඩනගා ගන්නවා. උඹ බ්‍රාහ්මණ, උඹ ක්ෂත්‍රිය, උඹ වෛශ්‍ය, උඹ ශුද්‍ර, උඹ දකින්න හොඳ කුලේ, උඹ දකින්න හොඳ නැති කුලේ. දැන් කොහොමනත් මේ මනුස්සයා සෑහෙන වෙලාවක් සිහිසුන්ව ඉඳලා සිහිය ඇවිල්ලා කල්පනා කරනවා කමන්නේ. දිට්ඨ මංගලිකාවගේ පිරිවර ජනයා වරදක් කරපු නැති මට නිකරුණේ පීඩා කළා. ඔබේ ජීවිතෙත් නැද්ද එහෙම ඕනේ තරම්? කාටවත් පීඩාවක් කරපු නැති, කාටවත් අලාභයක් කරපු නැති ඔබට අනන්ත අප්‍රමාණ අලාභ කරපු, පීඩා කරපු, නින්දා කරපු, අපහාස කරපු ඇත්තෝ ඕන තරම් ඇතිනේ ජීවිතේ. ඔබට එවෙන්නේ මොකද්ද කළ හැක්කේ කියන එක අපි බලමු මේ කතා පුවතෙන්. කල්පනා කරනවා හරි. දැන් දිට්ඨ මංගලිකාවගේ පිරිවර මට වරදක් නැතුවනේ මේ පීඩාව දුන්නේ. දිට්ඨ මංගලිකාව ලැබී මිස මම නැගිටින්නේ නැහැ. අදිෂ්ඨාන කරගත්තා. අදිෂ්ඨාන කරලා ඇගේ පියාගේ නිවසට ගිහලා දොරටුවේ වැතිරිලා හිටියා. පින්වත්නි, බෝසතාණන් වහන්සේ නමක් යමක් හිතනවාද? තදබල සීල අධිෂ්ඨානයකින් යුක්ත කෙනෙක් යමක් හිතනවාද? ඒකාන්තයෙන් ඒක ඉෂ්ට සිද්ධ වෙනවමයි. මොන පලිබෝධ, මොන බාධා, මොන හිංසා, මොනවා ආවත් එයා ජයග්‍රහණය කරනවා. දැන් දොරටුවට වෙලා වැටිලා ඉන්නවා. දිට්ඨ මංගලිකාවගේ තාත්තා ඇවිල්ලා නෝ මොකද ඔබ ඔතන ඉන්නේ? මට දිට්ඨ මංගලිකාව ඕනේ. පින්වත්නි, දකින්න හොඳ නැති එකේ කතාවද කරකාර බඳලා දෙයිද නේද? නෑ මට දිට්ඨ මංගලිකාව ඕනමයි. දවසක් ගෙවුණා නැගිටින්නේ නෑ. කවුද? මතංග පඬිතුමා. දෙවෙනි, සිව්වෙනි, පස්වෙනි, හයවෙනි ඔහොම දවස් ගෙවිලා ගියා. 7 දොහක් ගෙවුණා. බෝසතුන්ගේ අධිෂ්ඨානය වූ කලි සමෘද්ධ වෙනවාමයි. ඒ නිසා 7 වෙනි දවසේ දිට්ඨ මංගලිකාව එළියට ගෙනල්ලා බාර දුන්නා. ඊට පස්සේ දිට්ඨ මංගලිකාව ඔහුට කියනවා, එදා අර විදිහට කතා කරපු දිට්ඨ මංගලිකාව, ස්වාමිනී නැගිටින්න. දැන් වෙන කරන්න දෙයක් ඇත්තේම නැති වෙනකොට එහෙම ඉන්නවනේ පින්නත් නේද? කපන්න බැරි ඇත සිඹිනවා කියලා අපි කතාවක් කියනවනේ. දැන් වෙන කරන්න දෙයක් නැති නිසා කියනවා නැගිටින්න. මෙතන ඉන්න ඕනේ ඔයාගෙම ගෙට යන් අපි. සොඳුර, කවුද මේ කියන මාතංග පඬිතුමා කියලා? සොඳුර නැත්නම් සුන්දරිය, ඔබේ පිරිවර ජනයා මට හුඟා පීඩා දුන්නා. මට නැගිටලා ඉන්න පණ නැහැ. මං ඔසවාගෙන පිටට නංවාගෙන යන්නයි කියලා කිව්වා. දෙවෙන කියන්නේ දෙයක් නැහැ. ඕනෑම දෙයක් කරන්න වෙනවා. ඒ විදිහටම කළ නගරවාසීන් බලා සිටිද්දීම නගරයෙන් නික්මිලා සැඩොල් ගමට ගියා. දැන් සැඩොලා කියලා දැකීම හොඳ නැහැ කියපෙන්නට ගමටම යන්න සිද්ධ වුණා. එහෙම වෙනවනේ පින්වත්නි. සමහර වෙලාවට අපි කියනවනේ උඹ නොදකින් කියා ගන්න නැහැ කියලා කියනවනේ. සමහර වෙලාවට සමහර අයට අපි නොදකින් කියනවා. එයාගෙම උපස්ථාන කරන්න වෙන වෙලාවල් තියෙනවා. මම නිතරම ඔය කියන්නේ නැන්දලාට පුතුන්ගේ බිරින්දෑවරු ඉන්නව නේද? මගේ දෑහැට පේන්න එපා කියනවා නේද? කවදාවත් කියන්න එපා. කවදා හරි දවසක මට ඕකෙන් වතුරවත් එපා කියනවා නේද? එයාගෙන්මයි වතුර බොන්න වෙන්නේ. එයාගෙන්මයි උපස්ථාන කරන්න සිද්ධ වෙන්නේ. දැන් කවමදාවත් කොයියම්ම වෙලාවකදීවත් කිසිම කෙනෙකුට උඹ මට උපරුපන් જાතිවත් එපා කියලා කියන්න එපා. හම්බ වෙනවමයි. හම්බ වෙනවම ඒ වගේ අවැඩ සහිත, අකැප සහිත වචන කවදාවත් කතා කරන්න එපා. දැන් බලන්න අර සැඩොලට අර විදිහට කියාපු එකේ අර කාන්තාවට සැඩොල් ගමට යන්න උනානේ. නමුත් මහබෝධිසත්වයන් වහන්සේගේ තියෙන සුවිශේෂ ගුණයක් කියන්න දෙතෙන්දී. ඈ දැන් තමන්ගේ නිත්‍යානුකූල බිරිඳනේ ඇත්තටම. නමුත් අඹු සැමියන් වශයෙන් වාසය නොකර දින කීපයක් ගෙයි වාසය කළා. වාසය කළ කල්පනා කරනවා, මම මේ ලාභ සත්කාරයෙන් අගතැන්පත් කරලා යසීසුරු සම්පත් ලබා දෙන්න ඕනේ.
හැබැයි ඒක කරන්න නම් මට පැවිදි වෙන්න සිද්ධ වෙනවා. වෙන ක්‍රමවේදයක් නැහැ. රැකිරක්ෂාවක් කළා හරි හම්බ කරලා මෙයාව යසිතුරු සම්පත් වලින් අගතැන්පත් බවට පත් කරන්න බෑ. මම පැවිදි වෙන්න ඕනේ. ඇයට කතා කරලා කියනවා සුන්දරිය මම වණයෙන් කිසිවක් අරගෙන ආවේ නැත්නම් අපේ ජීවිතේ පවතින්නේ නැහැ. පළතුරු ටිකක් හරි කණ්ඩ බොණ්ඩ ටිකක් හරි අරගෙන ආවේ නැත්නම් අපේ ජීවිතේ පවතින්නේ නැහැ දැන් මේ කාලේ වාගේ. දැන් අපේ ජීවිතේ මොනවා ටිකක් වවා හදාගත්තේ නැත්නම් ගහකොළක් ගෙඩියක් කොළයක් ඵලයක් නෙලා ගන්න වනාන්තරගත නොවුනොත් අපේ ජීවිත පවත්වා ගන්න බැරි තැනට දැන් එන්න රට භයානක තත්ත්වයටපත් වෙනවා කියන එක පින්නතුලට අත්දැකීමෙන් ඇති. මිනිස්සු කොයිතරම් අමාරුවෙන්ද වාසය කරන්නේ. මම දැක්ක පහුගිය දවසක ප්‍රවෘත්තියක් උදේට පොළුයි දෙළුයි දවල්ටත් එහෙමයි දෙළුයි පොළුයි රැටත් එහෙමයි. කොහොම ජීවත් වෙන්නේද? දරුවෝ ඇවිදින ඇට දැකිලි වගේ අම්මා තාත්තා හඬා වැළපෙනවා. හැබැයි මේ වෙලාවෙත් මම නංගම් නොකියුවට පිම්පෙත් දෙනවා. අනේ ඇති හැකි අය ඒ ගම්දනව නගර සොයාගෙන ගිහිල්ලා ඒ මිනිසුන්ට උදව් කළා උපකාර කළා. දැන් කියනවා ඒ නිසා අපේ ජීවිතේ පවත්වා ගන්න නම් මම ආපහු වෙනකන් මං ගැන කලකිරෙන්න එපා. ඔබ අතහැරලා ගියා කියලා එහෙම හීනෙන්වත් හිතන්න එපා. මම වනයේටයි යන්නේ. වටේ ඉන්න අයට කියලා ගියා. මේ පිළිබඳව මෑ පිළිබඳව අනේ ආදරෙන් ගෞරවයෙන් බලා ගන්න ඕන ඔයගොල්ලෝ. මං එනතුරු වනයේට ගිහිල්ලා ශ්‍රමණ පැවිද්දෙන් අර මාතංග පඬිතුමා පැවිදි වෙලා ප්‍රමාද වෙන්නේ නැතුව එක දවසක්වත් 7 වන දවස වෙනකන් අෂ්ට සමාපත්තිය පංචාභිඥා උපදවා ගත්තා. ඒ සුවයෙන් යුක්තව දිට්ඨ මංගලිකාවට සහාය වන්නට හැකිවන්නේමි. දැන් ශක්තිය තියෙනවා කියලා කල්පනා කළ ඉරිදීන් ගිහිල්ලා සැඩොල් ගමේ දොරකොඩ හිටියා. දිට්ඨ මංගලිකාවේ ගෙදරට ගියා. ඇය ඔහුගේ පැමිණීම අසා නික්මිලා ස්වාමිනී කුමක් එයින් මා අනාථ කරන හොඳ කරලා පැවිදි වුණාද කියලා ඇහුවා. ඇයි පැවිදි වෙන බවක් නොකියන පින්නත් නෙගී පිහිට වෙන්න පිළිසරණ වෙන්න නෙගී. ඉත්පිති ඇයට කියන්නේ සොඳුර එහෙම හිතන්න එපා. ඔබගේ පැරණි යසසට වඩා දැන් ඊටා මහත් වූ යසස් ඇත්තියක කරන්නයි මම මේ ගිහින් ආවේ. ඔබ කියන්න ඕන අනිත් අයට මෙන්න මේ විදිහට. බලන්න මගේ හැමියා මාතංග නෙවෙයි. දැන් සැඬොල් කුලේනේ මාතංග. ඔබ කියන්න ඕන මගේ සැමියා මාතංග නෙවෙයි. මගේ සැමියා මහා බ්‍රහ්මයා කියලා පිරිස මැද්දේ ඔබ හඬ ගාලා කියන්න ඕනේ. හොඳයි ස්වාමීනි. මම එහෙම කියන්නම්. එතකොට සෙනගහයි උඹේ සැමියා කොහෙද කියලා. එතකොට ඔබ කියන්න ඕන මේ ඇවිල්ලා පඹලව ගියා පහු. අපි මීට පෙර කතාව තෙන්න ගෙනල්ලා නැවැත්තුවේ. බඹලව ගියා. කවද්ද එන්නේ? තව දවස් 7කින් එනවා. ඒ කියන්නේ ලබන ඉරිද විතර කියලා අපි හිතමුකෝ නේද? තව දවස් 7කින් එනවා. කොහොමද එන්නේ? පූර්ණ චන්ද්‍රයා බිඳගෙන පූර්ණ චන්ද්‍රයා පලාගෙනයි එන්නේ කියලා ඈට ප්‍රකාශ කළ හිමවතට ගියා. දැන් තිට්ඨ මංගලිකාවත් බරණස් නුවර මහජනයා මැද ඒ තැන්වල එහෙම කියනවා. කොහොමද කියන්නේ? මගේ ස්වාමියා උඹලා හිතන්න එපා වරදවලා මාතංග කියලා. එයා සැඩොල් කුලේ කියලා හිතන්න එපා. ඒ තමයි මහා බ්‍රහ්මයා. අන්න බ්‍රහ්ම ලෝකෙට ගියා. තව දවස් 7කින් ආපහු එනවා. ඒ නිසා මහා බ්‍රහ්මයා සමාන වූ දිට්ඨ මංගලිකාව වෙත නොයයි. ඇය වෙත ගියේ මහා බ්‍රහ්මයාමය. මේ මෙසේම වන්නේ යයි ඇදහිය. මිනිස්සු පිළිගත්තා. පොළේ ඇත්ත තමා. දිට්ඨ මංගලිකාව කියලා කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි. කෝටි ප්‍රකෝටිපතියෙකුගේ දියණියක්. දැකීමෙන්ම කෙනෙකුගේ අභිවෘද්ධිය උදාපත්වන කෙනෙක්. එහෙම කෙනෙකුට ළඟට මහා බ්‍රහ්මයා ඇරෙන්න තව කෙනෙකුට හිටු වෙන්න බෑ. එහෙනම් මේක ඇත්තක්ම තමයි කියලා පිළිගත්තා. අර කියපු විදිහටම බෝධිසත්වයන් වහන්සේ පුර පොය දවසේ චන්ද්‍රය අහස් මැද සිටි කල්හි බ්‍රහ්මාත්ම භාවයක්ම වාගෙන මුළු කසී රටයි 12 යොදුන් වූ බරණස් නගරයයි කැතින්ම ආලෝකමත් කරගෙන
චන්ද්‍රයා බිඳ පරණ ස්නුවර මතුමත්තෙහි තෙවර පරිභ්‍රමණය කර මහජනය විසින් සුවඳ මල්ලාදීන් පොදනු ලබන්නේ සැඩොල් ගමට අභිමුඛ විය. බලන්නකො මොනතරම් ගෞරව සත්කාර සම්මාන ලැබුවද කියලා. දැන් මේ කවුරුත් කුලහීනෙක් කියලා සලකපු අය ගම්වල ඕනෑ තරම් නැද්ද එහෙම අත්දැකීම්? ඒගොල්ලෝ කුලහීනියෝ කියලා පහතට හෙලලා සලකපු අය හොඳට ඉගෙන කියාගෙන හොඳ ඉස්කෝලවලට ගිහිල්ලා හොඳ තාන්නමාන නිලතලවලට පත් වෙලා අනිත් අයගෙන් සර් කියන ගෞරව පද ලබන අය කොයිතරම් ඉන්නවද? අපිට කතා ප්‍රවෘත්තිය මෙහෙම වෙතත් අපිට එදිනෙදා සමාජයේ කියන කාරණාවල් සමාජයේ තියෙන කාරණාවල් වලට මේක ආදේශ කරගන්න පුළුවන්. එතකොට ಭಾರತೀಯ සමාජයේ බ්‍රහ්ම භක්තිය තියෙන අයනේ. මහා බ්‍රහ්මයා මුළු මහත් සත්ව වර්ගයා මැව්වා කියන විශ්වාසය තියෙනවානේ. බ්‍රාහ්මනෝශ්‍ය මුඛමාසීත් බාහුරාජන්‍යයක් කෘතක් ඌරුතදශ්‍යයක් වෛශ්‍යයක් පාදාභ්‍යාම් ශුද්‍රෝ ජායත කියලා. මහා බ්‍රහ්මයාගේ මුවින් බ්‍රාහ්මණ කුලයක් දෙබාහුවෙන් ක්ෂත්‍රිය වංශිකයොත් දෙකලවායෙන් වෛශ්‍යයොත් යටිපතුලින් ශුද්‍රයොත් කියන මේ හතර කොටස තමයි උපන්නා කියලා පිළිගන්නේ. ඒතර මුළු මහත් විශ්වයම නිර්මාණය කළේ මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයට තියෙනවා කියනවනේ පින්නත් ත්‍රිමූර්තියක්. බ්‍රහ්ම මුහුණුවරින් ලෝකේ මවනවා. විෂ්ණු මුහුණුවරින් ලෝකේ පාලනය කරනවා. ඊශ්වර මුහුණුවරින් ලෝකේ විනාශ කරනවා. ඉතින් ඕක බොහොම ගෞරවයෙන් පිළිගත්තු පිරිසක් තමයි ಭಾರತේ වාසය කළේ. මේ බ්‍රහ්ම භක්තිය ඇත්තෝ රැස් වෙලා සැඩොල් ගමට ගිහිල්ලා දිට්ඨමංගලිකාවගේ නිවස සුදු වස්ත්‍ර වලින් වහලා විවිධ සුවඳ වර්ග වලින් බිම පිරිසුදු කරලා මල් විසුරුවලා සුවඳ දුම් දීලා සුදු වියන් අතුරලා බලන්නකෝ මහා සයනයක් පනවා සුවඳ තෙලින් පහන් දල්වා රිදී පැහැවැලි අතුරා කොඩි බැන්දා. පුදුම විදිහේ අසිරිමත් දර්ශනයක්. මෙසේ අලංකාර කරන ලද නිවසේ මහ බෝසතුන් බැහැලා ඇතුළට පිවිස මදක් යහන මත හුන්නේය. මේක මේ බොහොම ඉතිහාසයේ දුර්ලභ සිද්ධියක් පින්නත්. එහෙම සිද්ධි කීපයක් අපට බණ පොතේ හම්බ වෙන්නේ. දැන් දිට්ඨමංගලිකාව ඔය වෙලාවේ තමයි මල්වර උනේ. ඉක්බිති ඇඟිල්ලෙන් ඇයගේ ගැබ පිරිමැද්දා. කවුද? මාතංග පඬිතුමා. ඇඟිල්ලෙන් ඇගේ නැබ පිරිමැද්දා. කුසෙහි දරු ගැබක් පිහිටියා. ඊට පස්සේ මහා බෝධිසත්වයන් වහන්සේ ඇය අමතලා කියන සුන්දරිය ඔන්න ඔබට ගැබක් පිහිටියා. ඔබට උපදින්න පුතෙක්. ඔබ ඔබගේ පුතාද ලාභයෙන් හා කීර්තියෙන් අගතැන්පත් වෙනවමයි. පුතාගේ පින නිසා ඔයත් ඔයාගේ පින නිසා පුතත් ඔයාලා දෙන්නට මම කරන්න බලවත් වූ ආශිර්වාදයේ ශක්තිය නිසාත් ඒකාන්තයෙන් යසසින් අගතැන්පත් වෙනවා. සැකයක් නැහැ ගැන. එහෙම තියෙනවනේ පින්වත්නි. දැන් සමහර දරුවෝ ලැබුණම අනේ අපිට යාන වාහනයක් ගන්න ලැබුණේ. අපි අවුරුදු ගාණක් කුලියට වාසය කළේ අපිට ගේ පොඩ්ඩක් හදාගන්න ලැබුණේ. මෙන්න මේ දුව නිසා. මෙන්න මේ පුතා නිසා. එහෙම කියන අය කොච්චර ඉන්නවද නේද? දැන් මේ වාසනාවන්ත දරුවෙක් ලැබීමේ පෙර නිමිත්තක් නෙපින්වත් නෙමේ. එතකොට කියනවා සොඳරියේ ඒ පුතාගේ පාසෝදපු ජලය අරගෙන ගියොත් සියලු රටේ රජවරුන්ගේ අභිෂේක ජලය බවට පත් වෙනවා ඒක. බලන්නකො මොනතරම් ආශ්චර්ය සම්පන්නද කියලා. මොනතරම් ආශ්චර්ය සම්පන්නද කියලා. ඒ වගේම දරුවන් නාවපු ස්නානය කරපු ජලය අමාවසුවක් වෙනවා. කවුරු හරි ජලය හිසේ වත් කරනවද? ඔහු හැමදා සියලු රෝගයන්ගෙන් මිදෙනවා. ඔන්න බලන්නකො මේ කාලෙට තියෙනවා නම් කොච්චර වටිනවද නේද? ඒ ජලය ටික කිසේවක් කරගත්තොත් සියලු රෝගයන්ගෙන් අත් මිදෙනවලු. පිරිතේ බලය වගේ එකක් තමයි මේ කියනවා ඇත්තේ. බඩපොතේ කියන වචනයක් මං කියන කාලකන්ණිය පිටු දකින්නවා. ඒ කියන්නේ පිරිහීම ඇති වෙන්නේම නැහැ. දියුණුවෙන් දියුණුවමයි උදාපත් වෙන්නේ. ඒ වගේම පුතාගේ පය තියෙන
පාපුටුව තියෙනවානේ. ඉස්සර තිබුණානේ පින්නත්නි ධර්මාසන 4කට මම මීට පෙරත් ඔබට කියලා තියෙනවා. මේ සේපුටුව විතරක් නෙමෙයි. ස්වාමීන් වහන්සේලාට පහසුවෙන් පා තියන්න පාපුටුවකුත් පූජා කරන්න. ධර්මාසන හදන අය. ඒක මහා ආනිසංසදායක එකක්. ධර්මයේ පිහිටන්ට හේතු වෙන උපකාරවත් වන මහ පිංකමක් ඒක. කියන ඔබගේ පුතාගේ පාපුටුවේ හිස තබා වඳින අය 1000ක් දෙනවා කහවණු. බලන්න ඔය අසීසුරු සම්පත් ලගා කර දෙන ආකාරය. ඇසෙන මානේ සීට වඳින්නෝ 100ක් දෙනවා. පුතාගේ හඬ, අම්මේ කියන හඬ, තාත්තේ කියන හඬ, ආයිබෝ වේවා කියන හඬ ඇහෙන තෙක් මානේ ඉන්නවනම් කෙනෙක් කහවණු 100ක් දෙනවා. එහෙම නැත්නම් පෙනෙන තෙක් මානේ සිට වඳින අය එක් කහවණුවක් දෙනවා. අප්‍රමාද වන්නටයි කියලා ඇයට අවවාද කරලා මහජනයා බලා ඉඳද්දී බහතට පැන නැගිලා සඳ මඩලට පිවිසියා. කවුද? මාතංග පඬිතුමා. බ්‍රහ්ම භක්ති තියන අය ගැන මං කිව්වනේ පින්නතුනි. බ්‍රහ්ම භක්තිය ඇත්තෝ රැස් වෙලා රාත්‍රියේ එහෙම ගෙව්වා. උදෑසනම දිට්ඨ මංගලිකාව රන්සිවිගේකට නංවාගෙන හිසෙන් ඔසවාගෙන නගරයට ගියා. දැන් දරුවා ලැබිලා නැහැ. දැන් මේ දිට්ඨ මංගලිකාව ඇරයි යන්නේ. මහජනයා මහ බ්‍රහ්මයාගේ භාර්යාව ඇය වෙත එළඹ සුවඳ මල්ල ආදියෙන් පිදුවා. දැන් බෝසත්ණන් වහන්සේ පලිගන්නේ නැහැනේ පින්වත්නි කෙනෙකුගේ. දැන් බලන්න එදා දැක්කට පස්සේ නරක දර්ශනයක් දැක්කා කියලා සේවක සේවිකාවල වුණා තාඩන පීඩන කරවපු බෝසත්ණන් වහන්සේම නේද මේ පිහිට උනේ. පින්නත් ඔබටත් මම අවවාදයක් කරන්න. ඔබට ඕනෑම කෙනෙක් ඕනෑම අවවාදයක් ඕනෑම අවලාදයක් කරපු ආවේ. ඕනෑම පීඩාවක් කරපු ආවේ. පින්නත් ඔබ හිතන්න කවදා හරි මම මෙයාට පිහිට වෙනවා. කවදා හරි මම මෙයාට පිහිට වෙනවා. එසේ පිහිටවීමෙන් කවදා හරි මම කවුද කියන එක දැනගන්න මේ ඇත්තට ශක්තිය ලැබෙනවා. එහෙම ලැබෙන්න ඕනේ. අදිෂ්ඨාන කරලා පින්නත් දිගින් දිගට මේ යහපත කරන්න. අඩු ගානේ උදව් උපකාර වශයෙන් යමක් කරන්න බැයි නම් හිතින් මෛත්‍රී කරන්න. මට එදා මෙහෙම කළා. කමක් නැහැ මං වෛර කරන්නේ නැහැ. යහපතක්ම සිද්ධ වෙන්න ඕනේ. අනේ ඇත්තට දියුණුවක්ම උදාපත් වෙන්න ඕන කියලා හදවතින් පින්නත්නි ප්‍රාර්ථනා කරන්න. දැන් අර කියාපු විදිහටම තව දරුවෝ ලැබිලා නැහැ. සුවඳ මල්ල ආදියෙන් තිට්ඨ මංගලිකාව පිදුවා. පාපුටුවේ හිස තබා වඳින්න ලබන්නෝ 1000න් වස්තුව දෙත්. 1000ක් වස්තු දුන්නා. ඇසෙන මානේ සිට වඳින්නට ලබන්නා වූ 100ක් දෙත්. පෙනෙන මානේ වඳින අයට කීයක් දෙනවද? කහවණුවයි. මෙසේ 12 යොදුන් බරණ සැහැසිරෙන්නේ කෝටි 18ක් ඈ ධනෙ ලැබුවා. තව දරුවා ලැබුවෙත් නැහැ. ඊට පස්සේ ඇය නුවර පරිහරණය කොටගෙන ඇවිදලා නුවර මැද මහා මණ්ඩපයක් කරවලා තිර වට කරවලා මහත් වූ සිව් සෞභාග්‍යයෙන් එහි වාසය කිරීම කරනවා. දැන් මණ්ඩපයක් හදලා මේ ඉන්නේ. මට ඒකයි විශේෂයෙන් අවධාරණය කරන්න ඕනේ. ඊළඟ දවසට අපේ කතා ප්‍රවෘත්ති ඉති කොටසට යන්න බලාගන්න. මේ මණ්ඩපයේ සමීපයේ වාසල් දොර 7ක් ඇති සද්භූම ප්‍රාසාදයක් කරන්නට පටන් ගත්තා. ලස්සන කලාංගයන්ගෙන් සෝභාමත් කරපු මේ ලස්සන මණ්ඩපේ දිට්ඨ මංගලිකාව අර නාභියේ ඇඟිල්ලෙන් පිරිමැදලා එදා ගැබ් ගත්ත දරුවා දැන් බිහි කළා මාස 10ක් ගත වුණා. දිට්ඨ මංගලිකාව බිහි කළේ මේ මණ්ඩපේනේ පුතා. ඒ නිසා මේ පුතාට ඔන්න හොඳට මතක තියාගන්න නමක් තියෙනවා මණ්ඩව්‍ය කුමාරයා. මේ ප්‍රාසාදය හදලා මාස 10කින් නිම වුණා. පුංචි පුතාත් 10 මාසයකින් බිහි වුණා. මුළු මහත් නගරයේම අප්‍රමාණ අසිරිමත් භාවයන්ගෙන් යුක්තව සෝභාමත් වුණා. මං හිතන්නේ අද අපට ඊට වඩා කාලය ලැබෙන්නේ මාතංග කතා පුවත කතා කරන්නට. අපි ඉනික් පිටිව මේ මණ්ඩව්‍ය කුමාරයා තමන්ගේ ජාතක පියා අඳුරගත්තද? අඳුරගත්තරන් කොහොමද? අඳුරගත්තේ නැත්තම් ඇයි අඳුරගත්තේ නැත්තේ? අඳුරගත්තේ නැති බව කොහොමද අපි තේරුම් ගන්නෙ? මේ කතා පුවතින්
ඉදිරියට අපි කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් අද දවසේ මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ මා සිහිපත් කළ හැටියට හුරීගස්වැව පාසල් හන්දියේ අංක 21 දරන ලිපිනෙහි පදිංචි විශ්‍රාමික ගුරු මාතාවක් වන කමලාවතී පින්වත් මෑණියනි, ඔබතුමියත් ආදරණීය ස්වාමිපුත්‍රයන්න් වන පියසිරි රණසිංහ මැතිණුනි, ඔබතුමාත් දිලිනී ප්‍රියංකා, සුසන්ත ගයාන්, අරුණ චින්තක, නිසංසලා නිල්බිනි, දමිත් තරංග, චාන්දනී කුමාරි, නෙසුකි නයනරන්සි, නෙත්මි චාවින්දිකා ආදරණීය දූ දරුවන් විසින් තමයි අද දායකත්වයට ශක්තිය සපයා දී තිබෙන්නේ. සම්බුදු පිරිස අරමුණු කරගන්නවා අභාවයට පත් වුණු ඇලිස්ටෝනා පින්වත් මෑණියන්ට පින් දෙන්නටත්, හවඩියා පියාණන්ටත්, ඔහුගේම අනන්ත සසර පුරාවට අප වෙනුවෙන් මිය පරලොව ගියන්නට යෙදුන සියලුම ඥාතීන්ටත් පින් පෙත් අනුමෝදන් කිරීමට, සජීවත්ව සිටින ආර්ය පෑලිස්සප්පු පියාණන් වහන්සේටත්, 82 වන වියේ පසුවන ලීලාවතී මෑණියන්ටත් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අප හැම සියලු දෙනාටමත් උදව් උපකාර කළ සියලු දෙනාටත් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට, උතුම් නිවනින් නිවීම පිණිස මේ උතුම් කුසලය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් අප ධර්ම දේශකයන් වහන්සේ හැටියට මා සිහිපත් කරලා අතිපූජනීය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ වේවායි හදපත්ලෙන්ම මාතෘ පිතෘ සෙනෙහසින් දායකත්වයේ පිළිබඳ සෙනෙහසින් අපට ප්‍රාර්ථනා කරනවා. වගේම නෙත් ගුවන් විදුලියේ ආගමික අංශයේ වරුණ එදිරිසිංහ පුතා, සමීර බණ්ඩාර පුතා, දර්ශන පුතා ඇතුළු ආදරණීය දරුවන්ටත්, නෙත් ගුවන් විදුලියේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, නෙත් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත් නිරෝගී සුවය චිරජීවනය උදා වේවායි හදපත්ලින් ප්‍රාර්ථනා කරනවා. ධම්මසා සතුටු වුණු, දැක සතුටු වුණු උදා වූ කල සියලු දෙනාටම නිවනින් නිවීම පිණිස මේ ධර්ම දානමය කුසලය හේතුපකාර වේවා කියලා කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨ බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං, චිරන් රක්칸තු සම්මා සද්ධම්ම දේශනං, චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං තී. සාදු සාදු සාදු. දිට්ඨ මංගලිකා දරුවා බිහි කළා. ඒ දරුවා මණ්ඩව්‍ය කුමාරයා හැටියට නම් තැබුවා. මේ මණ්ඩව්‍ය කුමාරයාගේ බිහිවීමත් එක්ක නුවර බොහෝම සෝභාවමත් භාවයට පත් වුණා. අසිරිය ගෙන දුන්නා. මේ අසිරිමත් වූ සෝභාවමත් වූ නුවර ඉදිරියේදී කොයි ආකාරයෙන්ද බබළුවන්නට හැකියාවක් ලැබුණේ. අපි ඒ ගැන ලබන සතියේ ධර්මදේශනාවෙන් දැනගන්න කවුරුත් උත්සාහවන්ත වෙමු. අදත් මේ උතුම් වූ මෙත්නෙත් පාමුල ධර්මදේශනාව පැවැත්වීම සඳහා අපි සියලු දෙනා හැමදාමත් මේ දිනවල මතක් කරනවා වගේ බොහෝ අමාරුකම් තිබියදී අපේ සිත් සතුටු කරන්නට වැඩමවන්නට යෙදුණු ගම්පහ මිරිස්වත්ත හෙට්ටිය දිනේ ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති විචිත්‍රභානී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කැටවල හේමාලෝක අපේ නාහිමිපාණන් වහන්සේට කවුරුත් හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ ඉරිදා මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව සමගින්. හොඳයි, සියලු දෙනාට නැවතත් තුන්රුවනි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් විරාමයෙන් අනතුරුව නැවතත් අපි ඉරිදා මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන්නේ.
අපූරු කතා ප්‍රවෘත්තියක් නැත්නම් කතා පුවතක් මේ දිනවල ඔබේ දෙසවනට සමීප වෙනවා. මේ කතා ප්‍රවෘත්තිය ඇතුලේ නැත්නම් කතා පුවත ඇතුලේ බොහෝ දේවල් අපිට ඉගෙන ගන්නට තිබෙනවා. පුද්ගලයෙක් වශයෙන් වේවා, සමාජයක් වශයෙන් වේවා, රටක් පාලනය කරන ඇත්තන්ට වේවා, නැත්නම් මේ ලෝකයේ බලය තහවුරු කරගන්නට ඉන්න ඇත්තන්ට වේවා, අපිට මේ සියලු දෙනාම පුද්ගලයන් වශයෙන් ගත්තාම ඉගෙන ගන්නට බොහෝ දේවල් තිබෙනවා. හොඳ ගුණාංග කොහොමද රැකගන්නේ? නරක ගුණාංග තියෙනවා නම් නරක ගුණාංග කියලා කිව්වේ මේ දේවල් වැඩි දියුණු කරගන්න නෙවෙයි. නරක ගතිගුණ වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් නරක පුරුදු වෙන්නට පුළුවන්. මේ වගේ නරක පුරුදු ඔබ සතුව තිබෙනවා නම් ඒ සියල්ල කොහොමද අපේ ජීවිතයෙන් අපි බැහැර කරගන්නේ? කාටවත් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැති විදිහට. මෙන්න මේ ගැන ඔබට මනවින් ඉගෙන ගන්නට පුළුවන් ධර්මදේශනා මාලාවක් තමයි මේ දිනවල සිද්ධ කරන්නේ. ඉතින් අපි නැවතත් ඔබට බොහොමත්ම කාරුණිකව සිහිපත් කරන්නේ අපේ හාමුදුරන් වහන්සේ ඊ타ත්ම ගිලන් භාවයෙන් ඉඳලා මේ ධර්මාසනයට වැඩම කිරීම සිද්ධ කරන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි, ඔබට තියෙන ආදරය, සෙනෙහස, ලෙන්ගතුකම නිසා වෙන්මයි. ඒ නිසාවෙන්ම පෙරලා අපේ හාමුදුරන් වහන්සේට අපි දන්නවා ජාතිය නාලිකාව හැටියට ඔබත් ඒ ආදරය, සෙනෙහස, ලෙන්ගතුකම, දයාව, කරුණාව, ඔබේ සිතේ තිබෙන මිහිරියාව, ආශිර්වාදය, පැතුම, ප්‍රාර්ථනාව මේ සෑම දෙයක්ම එක්කාසු කරලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ හාමුදුරන් වහන්සේට ඉක්මනින්ම නිරෝගී සම්පන්නිය ලැබේවා කියා. අපිද ප්‍රාර්ථනා කරන්නේ ඒ ආකාරයෙන්ම ඒ ප්‍රාර්ථනාවම තමයි. එනිසා ජාතිය නාලිකාව ශ්‍රවණය කරන ලොව වටා ඉන්න මගේ ආදරණීය අම්මලා තාත්තලා, වැඩිහිටි පිරිස, පුංචි දුවලා පුතාලා මේ සියලු දෙනාම මෙත්නෙත් පාමුලට ආදරය කරනවා වගේම අතිපූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේටත් ආදරය කරනවා. ඒ ආදරයත් එක්ක අපි ආරම්භ කරමු අද ධර්ම සාකච්ඡාව. අපේ හාමුදුරන් වහන්සේ ධර්ම දේශනාව තුළ බොහෝ ධර්ම කරුණු මතු කරන්නට යෙදුණා. දිට්ඨ මංගලික, ඒ වගේම මාතංග පඬිතුමා නැත්නම් මාතාංග පඬිවරයා මේ පිළිබඳව අපි කතා ප්‍රවෘත්තිය දැනගෙන ආවා. ඉදිරියට තව බොහෝ දේවල් තිබෙනවා ඉදිරියේදී. තාමත්ම ලස්සන සිදුවීම්, චිත්‍ර රූප ඔබට මවා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා දිගටම මෙත්නෙත් පාමුල සමගින් රැඳෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් එක්ක අපේ හාමුදුරනේ ආරාධනා කියන වචනය සිතට එනවත් එක්කම මතුවෙන ඊළඟ කාරණාව තමයි අපි මේ ගත කරන්නේ ඇසළ මාසේ 13 වෙනිදා ඇසළ පුරපසළොස්වක පොහෝ දිනේ යෙදෙනවා. මේ ඇසළ පුරපසළොස්වක පොහෝ දිනේ කියලා කියන්නේ සෑම වර්ෂයකම බෞද්ධ සදහවත් සියලු දෙනාට වගේම අනිකුත් සියලු දෙනාටත් ඊ타ත්ම පුණ්‍යවන්ත පොහෝ දිනයක්. ඒ නිසාවෙන්ම වර්ෂයකට එක්වරක් පමණක් සිදු කරන්නට පුළුවන් මහා බලගතු පින්කමක් සිද්ධ කිරීම සඳහා මූලික පියවර තබන දවස. අපි වස් ආරාධනා කරන දිනය තමයි ඇසළ පුන් පොහෝ දිනය. නැතිෆම් රේඩියෝවත් අපේ හාමුදුරුවනේ මෙවර අපි දෙනියාය ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන වස් ආරාධනා කරලා අනතුරුව අපි කටින මහා පින්කම සිද්ධ කරන්නට net කාර්ය මණ්ඩලය වගේම net කළමනාකාරීත්වයත් සංවිධාන කටයුතු සිද්ධ කරගෙන යන මොහොතේ හාමුදුරුවනේ අපි කටින පින්කම සිද්ධ කරන්න නැත්නම් වස් ආරාධනාව සිද්ධ කිරීම සඳහා විහාරස්ථානයක් තෝරගන්නට ඕනේ අංක 1ට. ඊට පස්සේ ආර්ය මහා සංඝරත්නය තෝරාගෙන ආරාධනා කරන්නට ඕනේ. කොහොමද අපි ගැටලුවක් ඇති නොවෙන්න මේ කටයුතු සිද්ධ කරන්නේ? හදවතක් තුළ දෝරගලා යන ආදරය දර්ශන පුතා ඔබ හැම දෙනා වෙනුවෙන්ම මා වෙත පවරනු ලැබුවා. මගේද හදපිරි ලෙන්ගතු බව, කරුණාව, දයාව, ආදරය පළමු කොටම පින්නැති ඔබ හැම දෙනා වෙතම හද පත්ලේ ගැඹුරු කෙලවර යම් තැනකද එතැන් සිට මතුකොට ඉස්පතුකොට ඔබට සිසිල් දිය ධාරාවක්සේ ඉස්මුදුනෙහි තබන්නට ඒ ආශිර්වාදයක් කරන්නට මම බලාපොරොත්තු වෙනවා. ඒ ආශිර්වාදයේ ශක්තියෙන් මගේ සම්බුදු පිරිස නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මා වෙත පවත්වන නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව වෙනුවෙන් කරන ප්‍රාර්ථනාවන් දවසින් දවස සෝභාමත්ව ඉෂ්ට සිද්ධ වන බව අසා දැන දැක ගන්නට මගේ බුදු පිරිසට ශක්තිය සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. ආරාධනා කියන වචනයම මහා ගැඹුරු තේරුම් ගොඩාක් තියෙන එකක්.
රාධ කියන රැඳෙනවා. ආදරයෙන් යම් තැනක රැඳෙනවද? රැඳෙන්නට කෙනෙකු විසින් කරනු ලබන ආරාධනාවක් ඇද්ද? ඉල්ලීමක් ඇද්ද? එය ආරාධනාවයි. පින්නති ඔබ අපට ආරාධනා කරනවා වස් කාල සීමාව තුළ. ඒ ආරාධනා කරද්දී ඔබ සොයා බලනවා මේ වර්ෂයේ අපේ පන්සලේ කවුද වස් ආරාධනා කරන්නේ? මටත් ඒකට දායක වෙන්න පුළුවන්ද? සහායදායකත්වයක් දරන්න පුළුවන්ද? ඒ වගේ මගේ පන්සලේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා කීනමක් වැඩ ඉන්නවද උපසම්පත්තියට පත්වෙච්ච? උන්වහන්සේලා මේ වස් කාල පරාසය තුල තරකචාරිකාවෙන් නොවැඩ තමන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණධර්ම ටික සම්පූර්ණ කරමින් අපේ සිව්පසලාභය ළඟා කරගනිමින් ලබා ගන්නට අවශ්‍ය සුදුසුකම් පූර්ණය කරමින් වැඩ ඉන්නවාදැයි ඔබ අදහස් වශයෙන් කතා කළා හරි අනුමාන වශයෙන් හිතලා හරි ස්වාමීන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා සියලුම දායක දායිකාවන්ට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට ඒ ආරාධනාව සම්පූර්ණ කළොත් තමයි පින්නත් ඔබට අංග සම්පූර්ණ කටින මහා පින්කමක් කරන්න අවස්ථාව සැලසෙන්නේ. මේ පූජා භූමිය නිදසුනක් වශයෙන් ගත්තොත් මේ වර්ෂය රටවැසි ලෝවැසි හැමෝටම හරි අමාරු වර්ෂයක්. වස් ආරාධනා කරලා හිඟපාඩුවකින් තොරව සිව්පසලාභේ ලබා දෙන්නට පුළුවන් වේද කියන සැකය පැවිදි අපටත් තියෙනවා, ගිහි ඔබටත් තියෙනවා. පින්නත් ඔබ අතින් මොන අඩුණු හුඬුවක් සිද්ධ වුණත් මේ වස්සාන ඍතුව තුල සිව්පසය ළඟා කර දීමේදී ඒකෙහි අපි උපේක්ෂක වෙන්නට ඕනේ. ඔබට මුළු හදවතින්ම පින්කමේ ආනිසංස උපදිනවා පින්වත්නි. ඒක කිසි අඩුපාඩුවක් ඇති වෙයි කියලා හිතන්න එපා. පින්නත් ඔබට මේ වෙලාවේ සමහරට වැසිදළුවක් පූජා කරලා ආරාධනාවක් කරන්න එන්න තරම් බැරි තත්වයක් ඇති. සමහරට දුරුකතර ගෙවාගෙන එන්න ඉන්න පිරිස ගත්තාම දැන් මේ පූජා භූමිය ගත්තොත් ලංකාවේ සිව් දිබ්බාගේ ඉන්න පිරිසයි ඉන්නේ. ඉතින් ඒ අය නිතර වගේ විමසනවා, කාර්යාලෙනුත් විමසනවා, මගෙනුත් විමසනවා. අපේ හාමුදුරනේ අනේ වැසිදළුවක් පූජා කරගන්න ඕන. කොහොමද වැසිදළුව පූජා කරගන්නේ? එන්න යන්න විදිහක් නැහැනේ. මං කියන කමක් නැහැ. පින්නති ඔබට පුළුවන් නම් වැසිදළුවක් වෙනුවෙන් බරපැනක් වෙන් කරන්න. ඒ බරපැන පූජා කරන්න කාර්යාලයට එක යොමු කරලා තියන්න. ඒ ඇත්තන් ඒක සංවිධානය කරાવી. ඔබ වෙනුවෙන් වැසිදළු පූජාවක් සිදු කරાવી. ඔය දෝතින් කළ ආරාධනාව සේම ඒ ආරාධනාව සම්පූර්ණ වෙනවා. එහෙමයි. සමහර විට මුළු 4 මාසෙම පින්නති ඔබට දන් වේලක් හදාගෙන ඉන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. එහෙම සමාජ පරිසරයක්, ආර්ථික බිඳවැටීමක්, දිනුදුක මේ දුෂ්ට චක්‍රය තුල හැසිරෙන්න සිද්ධ වෙච්ච කාලයක් නිසා දෙගොල්ලම අවබෝධයෙන් කටයුතු කරපුවාම ඒවැ කිසි දෙයක අඩුළු හුඬුවක් හිතන්න එපා. එහෙමයි. ඊළඟ කාරණය, පින්වත් ඔබ මට කොහෙවත් පන්සලකට ආරාධනාවකට යන්න බැරි වුණා නේද කියලා, දායක වෙන්න බැරි වුණා නේද කියලා හිතන්න එපා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරනවා, මහණෙනි ආරාධනාවක් ඇතත් ආරාධනාවක් නැතත් ඔබ වහන්සේට වස් සමාදන් වෙන්න ඕනේ. එහෙමයි. අනුජානාමි භික්කවේ වස්සානේ වස්සං උපගන්තබ්බං. අනුමත කරනවා මහණෙනි මම ඔබ වහන්සේලාට වස් කාලය ඇතුළත ඒ වස් සිව් මාසේ එහෙම නැත්නම් තෙමාසය තුල මෙන්න මේ විනය ශික්ෂා ප්‍රඥප්තියින්ට අදාළව ඔබ වහන්සේලාට වස් සමාදන් වෙලා වැඩ ඉන්නට කියා. එහෙමයි. පින්නති ඔබට අර මුල් වෙලාවේ ආරාධනා කරන්න එන්න බැරි වෙන්න පුළුවන්. එහෙමයි. නමුත් වස්තුම් මාසය තුලත කොයියම්ම වෙලාවක හරි ඉඩක් ලැබුණොත් ස්වාමීනි මුලදී ඒ ගන්න බැරි වුණා. අදයි අපි ඇවිල්ලා යන්නාවේ. හොඳයි. ඔබ එදා මුල් දවසේ ආරාධනාව කළාසේ අදත් ඒ ආරාධනාව හිතේ පිහිටුවා ගන්න ඔබට කටින මහා පින්කමේ ආනිසංස
මුළුමනින්ම උදාපත් වෙනවා කියලා අපි අනුශාසනා කරලා ඒ ඇත්තන්ගේ හිත හදන්න ඕනේ. එහෙමයි. අපේ හාමුදුරනේ දැන් බොහෝ වෙලාවට මේ පින්බිම කේන්ද්‍ර කරගෙන අපි දන්නවා අපිත් ඔබ වහන්සේගේ මූලිකත්වයෙන් අනුශාසකත්වයෙන් කටින මහා පින්කමක් net FM රේඩියෝ මගින් සිද්ධ කළා. දැන් මේ 2022 වර්ෂය උදා වෙලා තියෙන්නේ. මේ වර්ෂයේදී යම්කිසි කෙනෙකුට හිතුනොත් මම අතිපූජනීය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේගේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන එහි වැඩ සිටින ආර්ය මහා සංඝරත්නයට තමයි වැසිසලු පූජා කරලා වස් ආරාධනා කරන්න කියලා සිතවිල්ලක් පහළ වෙනවා. ඔවුන් කොයි ආකාරයටද කටයුතු කරන්නට ඕනේ? අපි ගිය පුර 15ක් පොහොය දවසේ මුණ ගැහුණා. අතර ගිය පුර 15ක් පොහොය දවසේ මම දැඩි ලෙස අසනීපව හිටියත් 15ක් පොහොය වෙන් කළේම වැසිසලු පිළිගැන්වීම සඳහා දායකත්වයට කෙනෙක් අවශ්‍යයි. එහෙමයි. ඊළඟට බුද්ධ තේවාවල්, ඊළඟට ආගන්තුකව වඩින ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා උන්වහන්සේලාට අපෝපස්ථාන කිරීමට උවමනා කරන දායකත්වයක් අවශ්‍යයි. එහෙමයි. ඉතින් මා ඒ ගැන සිහිපත් කළාම ප්‍රමුඛ දායකත්වයේ දැරීමට අපේ දියණිවරු දෙපළක් ඉදිරිපත් වුණා. එහෙමයි. ඒ දෙපළට මේ මහා විශාල බර දරන්න බෑ. එහෙමයි. 100ක් නමකට ආසන්නව ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලාට වැසිසලු පිළිගන්වන්නට තියෙනවා. එහෙමයි. ඊළඟට ඒ අතරත උන්වහන්සේලාට අවශ්‍ය කරන අපෝපස්ථාන කරන්න තියෙනවා. ඉතින් මම සිහිපත් කළාම පුළුවන් හැටියට දායක වෙමු අනිත් අය. එහෙමයි. සහාය දායකත්වයට පිරිසක් එකතු වුණා. එහෙමයි. තවත් කැමති කෙනෙකුට කැමති විදියකට වැසිසලු පිළිගන්වන්නට වේවා. තව දින කීපයක් තියෙනවා. එහෙමයි. එහෙම නැත්නම් ඒ වස් කාල සීමාව තුල දාන වේලක් වෙන් කරගෙන ඒ දාන වේලට කැපකරු දායකත්වයක් දැරීම වේවා. දානේ හදාගෙන ඉන්න මේ දවස්වල ලොකු ගැටලුවක් තියෙනවා. එහෙමයි. බොහෝ දෙනෙක් දානේ හදාගෙන ඉන්නේ නැහැ. පුළුවන් වුණොත් බරපැන් ගෙනත් දෙනවා. අඩු වැඩිය ගෙනල්ලා දෙනවා. අපි මෙහි දාන ටික පිළියෙල කරනවා. ලොකු ගැටලුවක් ඔය හිටිනවා මේ දර ප්‍රශ්නේ ඇත්තටම. එහෙමයි. මොකද දැන් ගෑසුත් නැහැ, දරත් නැහැ. එහෙමයි. දැන් මේ පොඩි දර කූටු ටිකක් ලොරියකින් ගෙන්න ගත්තාම 12000ක්. එහෙමයි හාමුදුරනේ. හිතලා බලන්න ඒවා අපේ පින්නතුලාට වැටහෙනවා මට වඩා හොඳට. ඉතින් කොහොම වුණත් කොයියම්ම විදියකින් හරි එක සම්බෝලයයි බතක් එක්ක හරි කුසගින්දර නිවන්න ඕන මේ ඉන්න අයගේ මම. එහෙමයි. මට බෑ ඒ කුසගින්දර නිවන්න. ඒ කුසගින්දර නිවන්න රටේ සදැහැති දායක දායිකාව මට උදව් කරනවා. ඉතින් ඒ ඇත්තන්න මට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ මේ ගෞතම සාසනෙම නිවන් දැක ගන්න මේ වෙලාවේ මමත් ගිලන්ව ඇවිද ගන්න බැරුව ඉන්න වෙලාවේ මේ කරන උපකාරය බුදු පාමුල පාරමිතාවක්ම වේවා කියලායි. හොඳයි, අපි ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් දුරකථන අංක මේ ධර්ම සාකච්ඡාව අවසානයේදී මතක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ධර්ම සාකච්ඡාව අවසන් වෙන තෙක්ම net FM රේඩියෝ සමගින් ජාතිය නාලිකාව සමගින් මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව සමගින් රැඳෙන්න කියලා ආරාධනා කරනවා. අපේ හාමුදුරනේ අපි යම්කිසි විහාරස්ථානයක වැඩ සිටින භික්ෂූන් වහන්සේට වැසිසලු පූජා කරමින් වස් ආරාධනාව සිද්ධ කරනවා. බැරි වෙලාවත් අපි දන්නවා වර්තමාන සමාජය ගත්තාම බොහෝ විහාරස්ථානවල වැඩ සිටින්නේ එක් භික්ෂූන් වහන්සේ නමක් නැත්නම් භික්ෂූන් වහන්සේලා දෙනමක්. මේ ආදී බොහෝ පිරිසක් ඉන්න තැන් අඩුයි. අපි නිකමට හිතමු අපේ හාමුදුරනේ එක් භික්ෂූන් වහන්සේ නමක් පමණක් වැඩ සිටින විහාරස්ථානයක අපි වස් ආරාධනා කරලා මොනියම්ම හේතුවක් නිසා හෝ ඒ භික්ෂූන් වහන්සේට ඒ වස් ආරාධනාව නැත්නම් වස් සමාදන් වීම නිසියාකාරයෙන් රැකගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ පවතින වර්තමාන තත්ත්වයක් එක්ක. එහෙම වුණොත් ඒ කටින මහ පිංකමට බාධාවක් සිද්ධ වෙනවද? අතරම බාධාවක් වෙනවා. මොකද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට සතිකරණය එහෙමයි. සත්තහකරණය කියලා විනය ශික්ෂා ප්‍රඥාති දෙකක් ප්‍රධාන වශයෙන් පවත්වලා තියෙනවා. එහෙමයි. සතිකරණය කියලා කියන්නේ නිරන්තරයෙන්ම මම මේ සීමාව තුළ වස්සලඹ වැඩ සිටින භික්ෂුවක් යයි කියන සිහියෙන් කල් ගෙවන්න. එහෙමයි. අනිත් එක බැරි වෙලාවත් දායක දායිකාවකට ආසන්න බණක් කියන්න වෙලා නැත්නම් ලෙඩක් දුකක් හැදිලා බලන්න යන්න සිද්ධ වුණා කියලා අපි හිතමු. එහෙමයි. අම්මා තාත්තා බලන්න යන්න වුණා කියලා අපි හිතමු. එහෙමයි. උන්වහන්සේට අවස්ථාව තියෙන දවස් 6යි. එහෙමයි. ඒ දවස් 6 ඇතුළත භූමියට පැමිණියේ නැත්නම් උන්වහන්සේ විනය ශික්ෂා ප්‍රඥප්ති මනාව ආරක්ෂා කරපු
භික්ෂුවක් බවට පත්වෙන්නේ නෑ කටින පින්කම වෙනුවෙන්. එහෙමයි. මේ පිළිබඳ ඉතා පුළුල් සංවාදයක් පොහෝ සීමාවති සිද්ධ වෙනවා. එහෙමයි. එහි කියවෙනවා දිත්තේනවා සුතේනවා පරිසංකායවා. වදන්තුමම් බන්තේ ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි. එහෙමයි. ස්වාමීනී මහාසංඝයා වහන්ස ඔබවහන්සේලාට මගේ මේ වස්කාල සීමාව තුළ ගත කරපු ජීවිතය තුළ එහෙමයි. යම් කිසි අඩළු හුණුවක් දැක්කා නං. එහෙමයි. එකන වස් බිදීමක් සිද්ධ වනා නං. සුතේනවා අහන්ඩ ලැබුණා නං. පරිසංකායවා සැකයක් ඇති වුණා නං. එහෙමයි. වදන්තුමම් බන්තේ. අනේ ස්වාමීනී මට අනුකම්පාවෙන් එක කියන්න. එහෙමයි. ආයස්මන්තෝ ඔබහන්සේලා ඉදිරියේ පස්සන්තෝ පටිකරිස්සාමි. යම්මාකාරයකින් අර ස්වාමීන් වහන්සේලා අනුකම්පා සාගතව මේ කාලීන වශයෙන් තියෙන ප්‍රශ්නත් එක්ක බලලා. එහෙමයි. හරි. ඔබහන්සේ අතින් වස්සච්චේදන සිද්ධුණුක හැබෑව. එහෙමයි. නමුත් මහා සංඝයා වහන්සේ ඔබහන්සේට පිළියම් කරන්නට අවස්ථාව ලබා දෙනවා. එහෙමයි. ආන් එහෙම කොළොත් එයාට කටින පින්කම කරගන්න පුළුවන්. එහෙමයි. එහෙම නැතිවුණොත් නොසැලකිල්ලෙන් අපි හිතමු විදේශ රටකට ගියා කියලා. එහෙමයි. අපි හිතමු රස්සාවකට ගියා කියලා කොහේ හරි. එහෙමයි. ආන්ගේ භික්ෂුව හිතාමතාමනේ තමන්ගේ වස්සච්ඡේදනය කරගන්නේ. එහෙමයි හාමුදුරනේ. එහෙම භික්ෂුවට කටට පින්කමක් කරන්න බෑ. එහෙමයි. ඊළඟට නිකන් විහිළු කතාවකුත් තියෙනවා. එක හාමුදුරනකට පන්සල් කීපයක් තියෙනවලු. එහෙමයි. ඉතින් මේ හාමුදුරුවෝ ඉන්නේ උන්වහන්සේ විතරයි. උන්වහන්සේ එක පන්සලකට ගිහිල්ලා වැසිතලුව බාර අරගෙන සැර යටියේ තියලා ආවා. එහෙමයි. තව පන්සලකට ගිහිල්ලා මිරිවැඩි සංගලේ තියලා ආවා. එහෙමයි. ඔය විදිහට 3-4 පොලක එක එක පූජා භාණ්ඩ තියලා ඇවිල්ලා එහෙමයි. එක පන්සලක උන්වහන්සේ වැඩ හිටියා. ඉතින් කවුරුවත් දන්නේ නැහනේ හාමුදුරුවෝ ඔය විස්තරේ. එහෙමයි. ඉතින් වටේ ඉන්න හාමුදුරුවන්ට ආරාධනා කරන අපේ පන්සලේ කටන පින්කම. එහෙමයි. උන්වහන්සේලා වැඩලා ඉතින් සැරයටිය හාමුදුරු කෙනෙක් හැටියට සලකලා කටින පින්කමක් කරනවා. එහෙමයි. මේක විනෝද කතාවක් වගේ වුණාට අනිත් පැත්තෙන් එක අතකට මේ යුගයේ දිහා බැලුවම චේතනහම් භික්කවේ කම්මං වදාමි පුතා. එහෙමයි හාමුදුරනේ. හරිම ශෝකාකූල තත්වයක් වෙහෙර විහාර පන්සල් වල වැඩ ඉන්න හාමුදුරුවෝ සම්බන්ධව තියෙනවා. එහෙමයි. කියන්නේ ඒතර ලොකු හිඟපාඩුවක් තියෙනවා කියන එක මේ කියන්නේ. එහෙමයි හාමුදුරනේ. උන්වහන්සේලාට එක හාමුදුරමක් ඉන්නේ පන්සල් 3-4ක්. එහෙමයි. එක්කෝ ඒ වගේ වැඩ ඉන්නේ සාමණේරයන් වහන්සේලා. එහෙමයි. උන්වහන්සේලාට වස් සමාදන් වෙන්න බෑ. එහෙමයි. ඉතින් මෙවැනි වාතාවරණයක් යටතේ යෙදෙන හැටියට යමක් කරන එක තමයි හොඳම කියලා මයි කල්පනාව. පෞද්ගලික කල්පනාව. එහෙමයි. කොයි දේත් අපි චේතනහම් භික්කවේනේ චේතනාවනේ වැදගත් වෙන්නේ. එහෙමයි. නේද? එහෙමයි. ඒ නිසා කටින පින්කම සිද්ධ වුණේ නෑ හරියට ඕවට චෝදනා තව මාස 2-3ක් යනකොට එනවා. එහෙමයි. අපේ ආන්දරේ අපි වස් ආරාධනා කළා. එදයින් පස්සේ අපේ පන්සලේ ආන්දර අපි දැක්කෙත් නෑ. ඔය වගේ නොයෙක් ප්‍රශ්න ඉදිරියට එනවා. එහෙමයි. නමුත් ඔබ වස් ආරාධනා කළානේ. ඔබ කටින පින්කමක් කරන්න. එහෙමයි. ඔබට කටින පින්කම යානිසංස ලැබෙයි. වස්සත් ඡේදනය කරගත්ත භික්ෂුව ඉන්නවනේ. එහෙමයි. එයාට ඒකේ විපාක වෙනම ලැබෙයි. එහෙමයි. ඒකේ ආයි කම්පා වෙන්න දෙයක් නැහැ. එහෙමයි. එහෙමයි. අපේ හාමුදුරනේ දැන් ඊළඟ ප්‍රශ්නය තමයි අපි වස් ආරාධනා කරනකොට කියනවා මේ සීමා නිර්ණය හැටියට තියාගෙන අපි ඔබ වහන්සේට වස් ආරාධනා කිරීම සිද්ධ කරන්නේ සිව්පසයෙන් අප උපස්ථාන කරනවා කියලා අපි පොරොන්දුවක් ලබා දෙනවා. හැබැයි මොනවා හරි හේතුවක් මත අපිට සිව්පසයෙන් අප උපස්ථාන කරන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ ගැන සොයා බලන්නට වෙන්නේ නැහැ. එහෙම වුණාම අර වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ සමහර විට निराहारව ඉන්නවා වෙන්නටත් පුළුවන් සහ රෝගීව දුක් විඳිනවා සහ පීඩා විඳිනවා වෙන්නටත් පුළුවන්. ඇයි අර දායක පාර්ශවයට ඇති වූ ගැටලුව නිසා සොයා බලන්න තත්වයක් උදා වුන්නේ නැහැ. එහෙම වුණොත් ඒකේ පාප කර්මය දායක පාර්ශවයට කොයි ආකාරයෙන්ද සිද්ධ වන්නේ? ඇත්තටම ඒකට කියා දෙන්න තියෙන හොඳම එක තමයි මට යම් හේතුවකින් පොරොන්දු ප්‍රකාරව මට උපස්ථාන කරන්න ලැබෙන්නේ නැත්තම් එහෙමයි. මම දන්න කියන කෙනෙකුට ඒක පවරන්න ඕනේ. එහෙමයි. එතකොට අර අකුසලයට නැඹුරු වෙන්නේ නැහැ. එහෙමයි. මේක මං
නොකලයි කියලා කිව්වොත් රටේ අය නිඳා කරයි දන්නේ ගමේ අය නිඳා කරයි දන්නේ ඒ නිසා මේක නොකිය සද්ද නැතුව නිකන් ඉන්න ඕන කියලා හිතාගෙන උපස්ථාන කරන්නෙත් නැහැ වෙන කෙනෙකුට කියන්නෙත් නැහැ. එහෙමයි. ඒක තමන් කරන්නෙත් නැහැ කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ. එහෙමයි. ඇත්තට මේ අකුසලයේ එතකොට අකුසලයක්. එහෙමයි. ඒක බාර ගන්න වෙනවා. එහෙමයි. දැන් අර ස්වාමීන් වහන්සේටත් කප්පියකාරක කියලා පදවියක් තියෙනවා. එහෙමයි. හැම වස් කාලෙකම. එහෙමයි. කප්පිකාරක කියලා කියන්නේ යමක් වමනා නම් ඒක ඉල්ලා ගන්න සුදුසු දායක මහත්තයෙක්. එහෙමයි. ඒක ඉල්ලා ගන්න සුදුසු දායකාවක්. එහෙමයි. බාගලාට ඒ දායකයා ඒ දායකාව අර වස් ආරාධනා කරන දායකයා වෙන්න පුළුවන්. එහෙමයි. එහෙම නොවන කෙනෙකුටත් වෙන්න පුළුවන්. එහෙමයි. දායක සභාවේ සභාපතිතුමා වෙන්න පුළුවන්. ලේකම්තුමිය වෙන්න පුළුවන්. ලේකම්තුමා වෙන්න පුළුවන්. එහෙමයි. භාණ්ඩාගාරිකතුමා වෙන්න පුළුවන්. අනේ මට මෙහෙමයි ලෙඩක් දුකක් තියෙනවා බේත් ටිකක් ගන්න යන්න ඕන මාව එක්කන් යන්න. මට වාහනයකට යන්න සල්ලි නැහැ. එහෙමයි. එහෙම ඉල්ලා ලබා ගැනීමට සුදුසුකම් තියෙනවා මේ වස් කාල සීමාව තුළ. එහෙමයි. ඉතින් මට කරන්න බැයි නම් කරන්න පුළුවන් කෙනෙක් ලව්වා ඒ ටික කරවන්න එපායි. එහෙමයි. අනික හොඳම දේ තමයි දැන් වස් ආරාධනා මුලදී කරනවා නේද? එහෙමයි. බඩු මුට්ටු ටිකක් හරි මිල මුදල් ටිකක් හරි එහෙමයි. තැම්පත් කරලා තියන්න ඕන හදිස්සියක් වුණොත් එහෙමයි. ලෙඩක් දුකක් වුණොත් දානමාන හිඟපාඩුවක් වුණොත් ඒ ටික පියව ගන්න මෙන්න මේ මුදල පාවිච්චි කරන්න කියලා භාණ්ඩාගාරිකයා වෙත පවර්ලා තියෙන්න ඕනේ. එහෙමයි. එතකොට කිසි ගැටලුවක් නැහැනේ. එහෙමයි. අතරත අපට මොනවා කරදර වෙනවද කියලා කියන්න බෑනේ. දැන් මේ යුගයේ විශේෂයෙන්ම කියන්න බෑනේ. එහෙමයි හාමුදුරනේ. ඒ නිසා අපි හිතුවෝ දැන් ඒකත් මතක් කරන්න ඕන දැන් ඇසල පොයට තව දින කීපයකින් වස් ආරාධනා කරනවානේ. එහෙමයි. ඒ වස් ආරාධනා කරනකොට මේ නානාකට රෙදි කෑල්ලක් පමණක් නෙමෙයි. එහෙමයි. පුළුවන්කම තියෙනවා නම් අඳනා කඩයක්. එහෙමයි. තුන් සිවුරම. එහෙමයි. තනිපට සිවුරක් දෙපට සිවුරක්. මොකද හදිස්සිය අපට ලොකු වදුරු වෙන්න පුළුවන්. එහෙමයි. පරිහරණය කරන්න. ඒ වගේම ගිනි පෙට්ටියක්. එහෙමයි. දැන් මේ යුගයේ කොච්චරවත් විදුලි නැති වෙලා යනවා. එහෙමයි. ඊටිපන්දම් පැකට් එකක්. එහෙමයි. එහෙම නැත්නම් ලන්තෑරුමක්. භූමි තෙල් ටිකක්. එහෙමයි. එතකොට සබන් කැටයක්. එහෙමයි. අර දැහැත් වට්ටියේ තියලා තියෙනවා නම් දැන් පෙට්‍රල් ඩීසල් ටිකක් හරි අපේ හඳුනේ මේ කාලේ අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි. එතකොට ඒවා අර දැහැත් වට්ටියට තියලා පූජා කරන්න ඕන. හුඟක් දෙනෙක් ස්වාමීන් වහන්සේලා කියන්නෙත් නැහැ. දායකයෝ හිතන්නෙත් නැහැ. එහෙමයි. දැන් මේක අහගෙන ඉන්න යම්තාක් දායකව ඉන්නවනේ ලෝකේ ලංකාවේ වස් ආරාධනා කරන්නේ. එහෙමයි. ඒ අය මේ දැහැත් වට්ටිය හදාගෙන යන්න ඕනේ. මේ බුලත් ටිකකුයි පුවක් කෑල්ලකුයි නෙවෙයි. ඒකට උවමනා කරන අඩුම කුඩුම ටික. එහෙමයි. සීරි ටිකක්. එහෙමයි. තේකොළ ටිකක්. කෝපි පැකට් එකක්. ඒ වගේම බේත් හේත් මොනවා හරි ටිකක්. එහෙමයි. ඔය වගේ දැහැත් වට්ටියකට තියෙන්න ඕන කරන දේවල් වස් ආරාධනා කරන දැහැත් වට්ටියක තියෙන්න ඕන කරන දේවල් පුරෝල වට්ටියක් හදන්න ඕනේ. එහෙමයි. පුළුවන්කම තියෙනවා නම් එදා උදේට පන්සලෙන් කොටම කියන්න ඕනේ. ඔයත් මේ අපි පූජා වට්ටිය පිළිගන්නනවා. ඔයත් පෙනඩෝල් පෙති ටිකක් හරි මොනවා හරි බේත් පෙති ටිකක් එහෙම නැත්නම් මොනවා හරි ගිනි පෙට්ටියක් පාන්තිරි ටිකක් එහෙමයි. පොල් තෙල් ටිකක් ඇයි සමහර වෙලාවට වස් ආරාධනා කරන අය ළඟපාත ඉන්න අය නෙවෙයි හුඟක් දුරට මේ බී ඉඳන් එහෙමමයි. එහෙමයි හාමුදුරනේ. ඈත අය. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට පොල් තෙල් ටික අරගෙන හැමදාම හැන්දෑවට එන්න බෑ. එහෙමයි. ගමේ ඉන්න අය නම් ගමේ පූජාවට හැන්දෑවට එනවා. නමුත් මේ දුර ඈත පන්සල් වල ඉන්න අයට හරි අමාරුයි මේ රාජකාරිය. එහෙමයි. එතකොට කවුරුත් එකතු වුණාම ඒක පහසුවක් වෙනවනේ. එහෙමයි. ඒ නිසා තමයි මේ භූමියේ අර දෙපළක් ඇරෙන්නට ඒ දෙපළට මූලිකත්වයේ දෙමින් අනිත් අය සහාය දායකත්වයේ හැටියට මම සම්බන්ධ කළේ. එහෙමයි. අපේ හාමුදුරනේ දැන් වස් ආරාධනා කරන මොහොතේ අපි පෙර සාකච්ඡාවක යෙදෙනවා මෙන්න මේ විදිහට තමයි අපි වස් පින්කම සිද්ධ කරන්නේ කියලා. හැබැයි මාසයක් ගත වෙද්දී දෙකක් ගත වෙද්දී මාස 3ක් ගත වෙද්දී බොහෝ විට අර මූලික සංවිධාන කටයුතු වලට වඩා හාත්පසින්ම වෙනස් දේවල් එකතු වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. මෙහෙම එකතු කරනවා නම් මූලික සාකච්ඡාව සිද්ධ කරන නායක හාමුදුරුවොත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරලා සිද්ධ කරන්න ඕනේද? එහෙම නැත්නම් දායක පාර්ශවයට විතරක් පුළුවන්කමක් තියෙනවාද? නෑ අපි මෙන්න මෙහෙමයි සිද්ධ කරන්න කියලා ඒ කාරණාව සිද්ධ කරන්න. ඇත්තටම කටින්න
පින්කම හා පෙරහැර කියලා අපි ගමු උදාහරණයක්. එහෙමයි. හාමුදුරුවන්ට ඒක සංවිධානය කරන්නවත්. ඒකට ඇතුළත් වෙන්න ඕන මොනවද කියලා කියන්නවත්. මූලික සාකච්ඡාවේදීත් බෑ, අග සාකච්ඡාවේදීත් බෑ. එහෙමයි. ඒක දායක දායිකාවන්ගේ කටයුත්තක්. එහෙමයි. හැබැයි යම් කිසි දායක දායිකාවක් හැබෑ වශයෙන්ම සාසන ගෞරවයෙන් යුක්ත නම්, ශාසනානු ලෝමිකව යමක් කරන්නට කැමති නම්, එහෙමයි. ස්වාමීනී කටන පින්කමට අපි කාවඩික් ගණ්ඩයි කල්පනාව. හාමුදුරුවතුට කල්පනා කරන්න ඕන කාවඩි කටන පින්කමට ගැලපෙනවද නැද්ද? එහෙමයි. ස්වාමීනී කටිනේ වර්ණ ඇතුළත් කාව්‍ය පන්තියක් මුද්‍රණය කරලා එක එක්කෙනා අතර පත්‍රිකාව වශයෙන් බෙදා දීලා එක එක්කෙනෙක් ලව්ව සජ්ජායනා කරමින් අනිත් අය අනුතාල නගමින් සජ්ජායනා කරන්නයි අපේ කල්පනාව. එහෙමයි. හොඳද ස්වාමීනී? එතකොට හාමුදුරුවෝ අනුමැතියක් දෙන්න පුළුවන්. එහෙමයි. දැන් පළවෙනියෙන් කියපු කාරණේට හාමුදුරුවෝ අකමැත්ත පළ කරන්නත් පුළුවන්. මම නම් ඔය කාවඩි නැටුම් අරවා මේවට මං කැමති නෑ. එහෙමයි. ඒවා සංස්කෘතිකාංග. එහෙමයි. කටින පෙරහැර කියන්නේ පූජා පින්කමක්. එහෙමයි. පූජා පින්කමක්. දළදා පෙරහැර ගැන එතකොට අහන්න පුළුවන් කෙනෙක්. දළදා පෙරහැරට උඩරට පහතරට සියල්ලම ඇතුළත් කරන්න පුළුවන්. මොකද ඒ සංස්කෘතික පෙරහැරක්. එහෙමයි. පූජා පෙරහැරක් තමයි. නමුත් සංස්කෘතික පෙරහැර. එහෙමයි. ඒ නිසා යමෙක් මුල් පියවරේදී යමක් තීරණය කරනවද, අග පියවරට යමක් එකතු කරනවා නම් අඩු කරනවා නම් ස්වාමීන් වහන්සේ දැනුවත් කරන එක හුඟක් හොඳයි. ස්වාමීන් වහන්සේට කියන්න බෑ හැබැයි මාව දැනුවත් කළේ නැත්තේ ඇයි කියලා. එහෙමයි. ඒක දායකයන් සතු කාර්යයක්. එහෙමයි. ඊළඟට අපේ හාමුදුරනේ අපි දැකලා තියෙනවා බොහෝ වෙලාවල් වලට දැන් විහාරස්ථානයේ වැඩ සිටින විහාරාධිපති නායක හාමුදුරන් වහන්සේ ඒ විහාරස්ථානයේ වැඩ වාසය කරලා වස් සමාදන් වෙන්නේ නැතුව සමහරට විදේශ සංචාරවල යෙදෙන අවස්ථාවල් තිබෙනවා. ඒ කියන්නේ අවශ්‍යතාවය සහ ශාසනික අවශ්‍යතාවය අනුව. එතකොට වෙනත් විහාරස්ථානික භික්ෂුන් වහන්සේ නමක් තමයි ආරාධනා කරන්නේ ඒ විහාරස්ථානයේ වස් විසීම සඳහා නැත්නම් වැසිසලු පිළිගැනීම සඳහා. එතකොට අපි වෙනත් පාර්ශවයක නැත්නම් වෙනත් විහාරස්ථානයක වැඩ සිටි භික්ෂුන් වහන්සේ නමක් නිසා අපිට ටිකක් ආගන්තුක බවක් දැනෙන්න පුළුවන්. මේ ආගන්තුක බව පින්කමට කොයි ආකාරයෙන්ද බද්ධ වෙලා තියෙන්නේ? ඇත්තෙම උන්වහන්සේ බලන්නට ඕන හැකි ඉක්මනින් මේ ගිහි පැවිදි සම්බන්ධය එක පවුලක පිරිසක් වශයෙන් ඥාති පිරිසක් වගේ සහ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. එහෙමයි. එහෙම නැත්නම් හරි ආගන්තුක වෙනවා. එහෙමයි. අර පන්සලේ ආන්දරංගෙන් අපි හිතමුකෝ ස්වාමීනි මේ හෙට දානේ අපේ. එහෙමයි. මොනවද දානට හදන්න ඕන කියලා අර පුරුදු ගමේ පන්සලේ ආන්දරංගෙන් අහන්න පුළුවන්. එහෙමයි. නිකන් හිතර මොකද්ද වගේ හොඳද දන්නේ නැතුවද දන්නේ තරහයයිද දන්නේ. එහෙමයි. ඔගොල්ලෝ කැමති දෙයක් හදාගෙන ඉන්න කියයිද දන්නේ. අන්නර ආගන්තුක හාමුදුරුවෝ එහෙම අහන්න ටිකක් මැලි බවක් වගේ එන්න පුළුවන්. එහෙමයි. නමුත් වස් ආරාධනා කරපු මොහොතේ ඉඳලම සහසම්බන්ධතාවයක් ගොඩනගාගෙන තියෙනවා නම්, එහෙමයි. මිත්‍රත්වයක් ගොඩනගාගෙන තියෙනවා නම්, පවුලේකමක් ගොඩනගාගෙන තියෙනවා නම් කවදාවත් ඒ භික්ෂුන් වහන්සේ අර හිටිය හාමුදුරන්ටත් වඩා සමීප වෙන්නත් ඉඩ තියෙනවා. එහෙමයි. බොහොම අවබෝධයෙන් දෙකොල්ල ඒක කරන්න ඕන. එහෙමයි. ස්වාමීන් වහන්සේ අමුත්තක් හිතන්න එපා මම මෙහෙම ඇහුවට ආවල් දවසේ අපේ දාන්නේ. එහෙමයි. මොනවද ඔබ වහන්සේට කැපසරු පරිද්දෙන් එහෙම නැත්නම් වරදන් රුචි මොනවද? එහෙමයි. මොනවද ඔබ වහන්සේට අසනීප? එහෙමයි. අසනීප වලට ගැලපෙන දේවල් තියෙනවා කිව්වොත් අපිට හදලා දෙන්න පුළුවන්. ඒක බොහොම සන්තෝෂෙන් අපි කරන්නේ. අපි අහන හින්දා ඔබ වහන්සේ කියන්නේ. එහෙමයි. කියලා එහෙම කියන්න පුළුවන් නම් ඒක ලොකු සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා. එහෙමයි. ඇත්තටම ඉතින් පන්සලේ ආම්දුරුවෝ සමාදන් වෙන්න ඕන කියලා නියතියක් නැහැ. එහෙමයි. උන්වහන්සේට විදේශ ගමනක යෙදෙන්න විදේශ පන්සලක වස් සමාදන් වෙන්න සිද්ධ වෙලා තියෙනවා නම් උන්වහන්සේගේ ආරාධනාවෙන් තවත් භික්ෂුන් වහන්සේනමක් වැඩමවල වස් ආරාධනාව කරන්න පුළුවන්. ඒකට කිසි ගැටලුවක් නැහැ. එහෙමයි. එහෙමයි. හොඳයි අපේ හාමුදුරනේ අපි දැකලා තියෙනවා මේ වස් ආරාධනා කරලා වස් සමාදන් වූ විහාරස්ථානයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලා සියලු දෙනාගේ හිතසුව පිණිස ජීවිත යහපැවැත්ම උදෙසා සමහර විට ඇතම් අවස්ථාවන් වල අපි දැකලා තියෙනවා උදෑසන වරුවේ එක් නිවසක පිරිත් සජ්ජායනා කරනවා, සවස් වරුවේ එක් නිවසක පිරිත් සජ්ජායනා කරනවා. මේ ආකාරයෙන් මාස 3ෙම අර කටින පින්කම පැවැත්වෙනකන් ඒ වස් මාස 3 නිමාවටපත් වෙනකම්ම මේ ආකාරයෙන් පිරිත් සජ්ජායනා කරමින් මුළු තම දායක ගම් ප්‍රදේශ පුරාවටම වැඩමවන ආකාරයක් අපි දැකලා තිබෙනවා.
මේක ශාසනික සම්ප්‍රදායට අනුව සුදුසු දෙයක්ද? එහෙම නැත්නම් කොයි ආකාරයෙන්ද වර්තමානයේදී බලපාන්නේ? ඔව් ඒක ඇත්තටම පුරාණ කාලේ තීච්ච නැති එකක්. පුරාණ කාලේ වස් ආරාධනා කරලා දායකයෝ ගියාම එහෙමයි. දායකයෝ සිව්පස උපස්ථාන කරන්න පන්සලට එනවා මිසක් හාමුදුරුවෝ ගෙවල් වලට වඩින්නේ නැහැ. එහෙමයි. ඒ කියන්නේ හැබැයි පාංශ කූලයක් දාන වේලක් පිළිගන්නන් වුවමනාවක් ඒ වගේ දෙයක් ඇරෙන්න. නමුත් වර්තමාන යුගයේ පුතා කිව්වා වගේ නිතිපතා ගෙවල් වලට වැඩලා එහෙමයි. ඒ ගේදර අර වැසිසලුව එහෙම නැත්නම් කටිනේ වෙනුවෙන් වැඩමොන චීවරය තැන්පත් කරලා ඒ වෙනුවෙන් පිරිත් කරලා පිරිත් කියලා ඉන්න අයට ආශිර්වාද කරලා එනවා. ඉතින් ඇත්තටම අනිත් පැත්තෙන් බැලුවම මේ සංකීර්ණ යුගයක් නෙමෙයි. එහෙමයි. ගෙදරක කටින පින්කමක් කරනවා කියලා අපි හිතමු. එහෙමයි. එතකොට එක ගෙදරක විතරයි කටට පින්කම සඳහා ලෑස්ති වෙන්නේ, සුද්ධ පවිත්‍ර කරන්නේ, මකුළුදල් කඩන්නේ, තීන්ත ගන්නේ, මිදුල් සුද්ධ කරන්නේ, පිරිසිදු කරන්නේ අර එක ගෙදරක විතරයි. එහෙමයි. දැන් මෙන්න මුළු ගමම මඟුල් ගයක්. එහෙමයි. මුළු ගමම මඟුල් ගයක්. අද අපි ගෙදරට කටින වැඩමවනවා. එහෙමයි. හරියට වත් පිළිවෙත් කරලා සූදානම් වෙනවා. එහෙමයි. හාමුදුරුවෝ වැඩමුවන්ට එනවා. එහෙමයි. හාමුදුරුවන්ට වත් පිළිවෙත් ටික කරනවා. එහෙමයි. පිරිත් ඩිංගක් අහනවා. එහෙමයි. අර ගෙදරට ආශිර්වාදයක් නෙවෙයි දෙක. කොච්චර වටිනා වැඩක්ද? එහෙමයි. නොවටිනා වැඩක් නම් මම ඒක නොවටිනා දෙයක් කියනවා. එහෙමයි. නෑ. එක් වතාවට 10 වතාව මම ඒක අගය කරනවා. එහෙමයි. පුරාණ කාලේ නොතිබුණු බොහෝ දේවල් අද වර්තමාන කාලේ කරන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙමයි. එකක් අප්‍රසාදයටපත් වූවන්ගේ ප්‍රසාදේ පිණිස. එහෙමයි. සමහර ගෙවල් ගම්වල ගෙවල් තියෙනවා මිනිස්සයා දන්නේ ගමේ පන්සලක් තියෙනවද කියලාවත්. එහෙමයි. කටර පින්කමක් තියෙනවද කියලාවත්. එහෙමයි. නමුත් ගමේ දායක මහත්තයෙක් ගෙදරට ගිහිල්ලා කියනවා ගොන්න අහවල් දවසේ ඕගොල්ලන් ගෙදරට කටින වැඩමවනවා. එහෙමයි. ඒකට ලෑස්ති වෙන්න. එහෙමයි. කාටද මේ කියන්නේ ගෙදර ප්‍රධානියටමයි කියන්නේ. එහෙමයි. ඒ මනුස්සයට මග අරින්න බෑ. අපේ ගෙදරට ගේන්න එපා කියන්න බෑ. එහෙමයි. එතකොට අප්පසන්නානංවා පසාදාය නේද? එහෙමයි. ඊනකට ඒකට වන්දනාමාන කරලා පානක් දැල්වලා සුවඳ කුරු ටිකක් දැල්වලා සුවඳ මල් ඉහලා අර මං කිව්වත් පිළිවෙත් ටික සම්පූර්ණ කළාම පසන්නානංවා බියෝ භාවය. එහෙමයි. ප්‍රසාදයටපත් වූ ඇත්තන්ගේ ප්‍රසාදේ තවදුරට දියුණු පවුණු වෙනවා. එහෙමයි. ඒක ඉතා වැදගත් කාරණාවක්. අර දිට්ට මංගලිකාගේ නිවසේ සූදානම් වුණා වගේ අපි හඳුන්නේ. සූදානම් වුණා වගේ. ඊටත් වඩා වැඩි ගෞරවයකින් මේක සූදානම් විය යුතුමයි. එහෙමයි. අපි හඳුරන්නේ ඊළඟට ඔබ වහන්සේගෙන් අහන්නේ වස් කාලය තුල වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ නමකට කටිනේ කියන වචනය භාවිතා කරන්න පුළුවන්ද? ඒක ගිහියන් සතු රාජකාරියක් ඇත්තටම. එහෙමයි. කටින පින්කම කියන එක. නමුත් ගිහියා විසින් පැවිද්දට පවරන්න ඕන එක. එහෙමයි. අපේ හාමුදුරනේ කටින පින්කමක් කරගන්න ඕනේ. එහෙමයි. එතකොට ඒ පින්කම භික්ෂුවගේ පින්කම බවට පත් වෙනවා. එහෙමයි. ඇයි එහෙම කියන්නේ? ඒ භික්ෂුව තමයි ප්‍රාදේශීය සංඝයාට ආරාධනා කරන්න ඕන. එහෙමයි. අපේ පන්සලේ කටිනේ අහවල් දවසේ. එහෙමයි. පොය දවසට එකතු වෙන භික්ෂුන් වහන්සේලා තම තමන්ගේ පන්සලේ කටින පින්කම ගැන කතා කරනවා. එහෙමයි. ඒක කළ යුතුම දෙයක්. එහෙමයි. නිසා ඒකේ කිසි අකැපක් නැහැ. එහෙමයි. කටිනේ කියන එක භික්ෂුන් වහන්සේ සතු සුවිශේෂම අංග ලක්ෂණය. එහෙමයි. අපේ හඳුන්නේ විනය කර්ම සිද්ධ කිරීමේදී ඔය මාස 3ේම විනය කර්ම සිද්ධ කරනවද? කොහොමද ඒ කටයුතු සිද්ධ වෙන්නේ? ස්වාමීන් වහන්සේලා 15 දවසකට වතාවක් තමන් වහන්සේලාගේ ශීල පාරිශුද්ධිය ගොඩනගන්න ඕනේ. එහෙමයි. ඇවැත් දේශනාව කරන්න ඕනේ. එහෙමයි. උන්වහන්සේලා ඒකෙහිදී තමන් වහන්සේලාගේ ජීවිතය තුළ යම් යම් පොඩි සීල පරිබෝධ වෙන්න පුළුවන් නේ. එහෙමයි හඳුන්නේ. දිවාසෙය්‍ය සාහසෙය්‍ය දිවසේ මාවන් සචිත්තකා චිත්තක මං විසින් හිතා හෝ නොහිතා හෝ සචිත්තකා චිත්තක යම් කිසි අකුසලයක් යම් කිසි පාප චේතනාවක් යම් කිසි සීලච්ඡේදනය සිද්ධ වුණාද ඒ සීලච්ඡේදනයෙන් මාව දේශනා සුද්ධියෙන් පිරිසුදු වීම පිණිස යෝගයෙන් යම් තාක් ඇවැත් සිද්ධ වුණාද සබ්බහපත්තියෝ එහෙමයි. යම් තාක් ආපත්තීන් සිද්ධ වුණාද ඒ අපත්තින්ගෙන් මාව දේශනා සුද්ධියෙන්
ඔබවහන්සේගේ පාදමූලයේ පාරිශුද්ධත්වය ආයාචනා කරමි කියලා ආයාචනා කළ හමුන්වහන්සේකිනවා සාදු ආවසෝ සාදු. හොඳයි. හොඳයි ඔබ පිරිසුදු වුණා. ඔබ පිරිසුදු වුණා. ආයතිම්බන්තේ සංවරයාසි. නැවතත් මං ඔබවහන්සේ ඉදිරියේදී සීල සංවරයට පාත්‍ර වෙනවා. දවස් 15කට වතාවක්වත් ඒක කරන්න ඕන. එහෙමයි. දැන් ඉතින් මේ අර බං කිව්වා වගේ භික්ෂුන් වහන්සේලා සොයා ගැනීම පහසුව. එහෙමයි. ඊළඟට භික්ෂුන් වහන්සේලා වැඩි හිටියත් යන්නේ නම් පහසුකම්. එහෙමයි. මේ වගේ ඒවා නිසා හුඟක් වෙලාවට 15ක පොයේට පමණයි ඒක කරන්නේ. එහෙම නැත්තම් මේ දැන් එක තැනක ස්වාමීන් වහන්සේලා වැඩි ඉන්නවා නම් ඕක නිතිපතා කරන්නත් පුළුවන්. එහෙමයි. අපේ එහෙම නෙවෙයි එක පන්සලක එක නම වැඩි ඉන්නේ. එහෙමයි. ඉතින් ප්‍රශ්න රාශියයි. එහෙමයි. එතකොට භික්ෂුන් වහන්සේලා සමහර වෙලාවට වත් සමාදන් වෙන දවසට එකතු වෙනවා ආයෙ පවාරණය වෙන දවසට එකතු වෙනවා. එහෙමයි. චෝදනාවක් කරන්න බෑ මේ යුගයේ හැටියට. එහෙමයි හඳුරන්නේ. අපි කාලීන වශයෙන් බලන්න එපා ලෝකේ ප්‍රශ්න දිහා. එහෙමයි. දැන් ඉස්සර නම් මෙහෙමයි දැන් මෙහෙමයි ඉස්සර විදිහට දැන් කරන්න බෑ. එහෙමයි. කොයි දෙයක්. එහෙමයි. ඒ නිසා අපි කාලීන වශයෙන් කොහොමද කළ යුත්තේ කොහොමද කළ යුත්තේ කියන එක තීරණය කරන්න ඕනේ. එහෙමයි. අපේ හඳුරන්නේ අද අවසන් ප්‍රශ්නය හැටියට මම ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහන්නේ වැඩි වශයෙන්ම කුසලයේ පූර්ණය වන්නේ වස් පින්කම නැත්නම් කටින මහා පින්කම අර වැසිසලුව කටින චීවරයක් බවට පත් කරලා පූජා කරාට පස්සේ සිද්ධ කරන කාර්යයන් වලින්ද ඊට පෙර සිද්ධ කරන කාර්යයන් වලින්ද? හොඳ ප්‍රශ්නයක්. මුලින් අපි කරන්නේ වැසිසලු පිළිගන්නනවා. එහෙමයි. වස් කාල සීමාව තුළ වත් පිළිවෙත් සම්පූර්ණ කර ගැනීම සඳහා පරිහරණය කරන්නට අවශ්‍ය වුණොත් දියෙන් මිදීම සඳහා වියලි බවෙන් ආරක්ෂා වීම සඳහා ඒකට තමයි වැසිසලුව කියන්නේ. එහෙමයි. ඒතර ඒ වැසිසලුව කටින වස්ත්‍රයක් නෙමෙයි. එහෙමයි. ඒක වැසිසලුවක්. එහෙමයි. එතකොට 3 මාසයක් ගත වුණු තැන පෙරහැරකින් වැඩමවාගෙන ඉන්නෙත් ඒකට කටින පෙරහැර කියලා අපි කිව්වට කටිනය සඳහා පිළියෙල කරගන්නීම වෙනුවෙන් වැඩමුවන වස්ත්‍රය සහිත පෙරහැරයි කටින වස්ත්‍රය රැගත් පෙරහැර කියලා කියන්නේ. එහෙමයි. කටිනයක් වෙලා නැහැ තවම. එහෙමයි. කටිනයක් බවට පත් වෙන තැන ඉඳලා තමයි බලවත් කුසලයක් බවට පත් වෙන්නේ. එහෙමයි. කොහොමද? මහා සංඝයා වහන්සේට පවරනවා ගැනල්ලා දායකයෝ. එහෙමයි. මහා සංඝයා වහන්සේලා විසින් සුදුසු භික්ෂුව කවුද කියලා හොයලා බලලා සුදුසු භික්ෂුවට පවරනවා. ඔබ වහන්සේ මේ කටිනයක් හැටියට මේක අදිෂ්ඨාන කරලා කබ්බින්දු තියලා කටිනේ අතුරන්න කියලා. එහෙමයි. එතකොට කටිනන් අත්තරාමි කියලා කටිනේ අතුරුවාට පස්සේ අන්න හැබෑ වූ බලවත් අට මහා කුසලයට ඇති කුසලයක් බවට පත් වෙනවා. එහෙමයි. හැබැයි එතෙක් අර කරන ලද සියලු දේවලුත් අර ප්‍රධාන පින්කමට යාදීලා හිටිනවා. එහෙමයි. ඒකට එකතු වෙලා හිටිනවා. එහෙමයි. ඒක අතර පිනක් වගේම කුසලයක්. එහෙමයි. අතර කුසලයක්මයි. එහෙමයි. ප්‍රබලව. එහෙමයි. ඒවයි අපි ඒක තේරුම් ගන්න ඕනේ. එහෙමයි. අපේ හාමුදුරනේ ඔබ වහන්සේට ඇත්තටම නිරෝගී සම්පත ප්‍රාර්ථනා කරනවා. මොකද මගේ දැසින් දකිනවා ඔබ වහන්සේ කොයිතරම් අපහසුතාවයෙන්ද මේ ධර්ම දේශනාවන් සිද්ධ කරමින් ධර්ම සාකච්ඡාවන් සිද්ධ කරමින් ඔබ වහන්සේගේ වේදනාබර මුහුණ වේදනාබර දිනෙත හැබැයි මේ සියලුම දේවල් පැත්තක තියලා ඔබ වහන්සේ කියන එකම දේ තමයි මේ පුටුවේ ඉඳගත්තම පුතේ වෙලාව යනවා දැනෙන්නේ නැහැ කියලා. ඒ වෙලාව ගලාගෙන යෑම අදත් ඒ ආකාරයෙන්ම සනිටුවන් වෙනවා. අපිට සමුගන්න වේලාවට ටිකෙන් ටික ලං වෙනවා. ඒ නිසා මේ වස්සාන කාලය අපිට ඉදිරියේදී උදා වෙනවා ලබන සතියෙන්. ඔබට අනේක වාරයක් පින් කුසල් රැස් කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා වෙනම තමයි අද ධර්ම සාකච්ඡාව තුළ ධර්ම දේශනාව ආශ්‍රයෙන් ගැටලු විමසනවාට වැඩිය මේ වස්සාන කාල සීමාව තුළ කොයි ආකාරයෙන්ද කටයුතු කරන්නට ඕනේ, අපිට පින් කුසල් රැස් කරගන්නට පුළුවන්කමක් තිබෙන්නේ කොහොමද, ඒ වගේම යම්කිසි ආකාරයක අකටයුතුකම් සිද්ධ වෙනවා නම් ඒවා මගහැරවා ගන්නේ කොහොමද, ඒ වගේම පවින් මිදෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව දැනුවත් කරන්නට යෙදුනේ. ඒ නිසා වස්සාන කාල සීමාව තුළ මේ මාස 3ක කාල සීමාව තුළ
ඔබට පුළුවන් ආකාරයට ඔබේ දායක පන්සල වේවා වෙනත් පන්සලක් වේවා ඔබට උදව් උපකාර කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේමයි චීවර මාසය තුල ඒ කටින මහා පින්කම් වලට සහසම්බන්ධ වෙලා ඒ කුසල් රැස් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ සඳහා ශක්තිය එක්කාසු කරන්න සිත සවිමත් කරන්නටයි අද ධර්ම සාකච්ඡාව අපි වෙන් කළේ. අපේ හාමුදුරනේ අපි දන්නවා ඔබ වහන්සේට නිරන්තරයෙන්ම හැමදාමත් ශක්තියක් වන්නේ වර්තමානයේ විශේෂයෙන්ම ඖෂධ ලබා ගන්නට ප්‍රතිකාර සඳහා වියදම් කරන්නට මුදල් හදල් පූජා කරන්නේ මූල්‍යමය දායකත්වයේ දක්වන්නේ අපේ ආදරණීය සදහැවත් පිරිස. ඒ සියලු සදහැවතුන්ට පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නයි මේ අවස්ථාව. ලෝතුරු බුදුසසුනේ අභිවෘද්ධිය නිරතුරුව ප්‍රාර්ථනා කරගෙන 30 වසරකට අධික කාලයක් මේ පූජා භූමියේ සංවර්ධනය උදෙසා අනන්ත කැපවීම් සිද්ධ කළ දායක පවුලක් වෙනුවෙන් ප්‍රධානව පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ මොහොතේ ගම්පහ නැදුම්ගමුවේ නැදුම්ගමුව පාරේ අංක 161කින් 57න් එක නිවසේ රංජන් වික්‍රමාරච්චි පින්වත් පියාණෙනි චන්දානී වික්‍රමාරච්චි පින්වත් මෑණියනි ඔබ දෙපළ රුපියල් ලක්ෂයක බරපැනක් පූජා කරමින් කවදත් අපට හිතතිව මව්පියන්ගේ පා ඔස්සේ මහ පින්කම් කරන ඔස්ට්‍රේලියාවේ පදිංචි රුවනි වික්‍රමාරච්චි දියණියනි සුරනි වික්‍රමාරච්චි පින්වත් දියණියනි ඔබ දෙපළත් රුක්මන් වික්‍රමාරච්චි ආදරණීය පුතණුවනි ඔබත් යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ උදාර මහා පින්කමට දායක වුණා. සියලු දෙනාට මේ බුදුසසුන තුල නිර්වාණාවබෝධය වේවා මේ කුසලයේ ඊට හේතු ප්‍රත්‍ය වේවායි ප්‍රාර්ථනා කර තිබෙනවා. ඒ වගේම මීරිගම මීනියොළුව අංක 54 හේමලතා කාර්ය සම්පින්වත් මහත්මිය රුපියල් ලක්ෂයක බර පැනක් ඇති වටිනා රන් වලල්ලක් පූජා කරලා පිය ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරවා තිබෙනවා. සද්ධර්මයට අපව හුරු කළ මහා සංඝ පිටුන් වහන්සේලාටත් මා ඇතුළු දූදරු මුණුපුරු මිනිපිරියන්ටත් නෑදෑ හිත මිතුරන් හැම දෙනාටමත් ධර්මාවබෝධය සඳහාම මේ පින්කම හේතු වාසනා වේවා කුසලයක්ම වේවායි ප්‍රාර්ථනා කර තිබෙනවා. ඒ වගේම රුපියල් 25000ක බරපැනක් පූජා කරමින් දියතලාව ජයමිනිපුර සම්පත් නිවසේ ශීලා රත්නායක පින්වත් මහත්මිය ඒ උතුම් මහා කුසල සම්පත්තිය මට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමින් ජූනි මාසේ 25 වෙනි දින ජන්මදිනයේ සමරු අනුර බණ්ඩාර පුතාට උපන් දිනේට ආශිර්වාද ප්‍රාර්ථනා කරලා සුමතිපාල නම් ආදරණීය ස්වාම පුත්‍රයන්න්ට දූ දරුවන්ට නිරෝගී සුවය හා දරුවන්ගේ රැකිරක්ෂා දියුණුවට ආශිර්වාද ප්‍රාර්ථනා කළා තියෙනවා. 13 වසරකට පෙර අභාවයට පත් ආර්.එම්. කිරිබණ්ඩාර පියතුමාණන් වහන්සේටත් 3 වසරකට පෙර අභාවයට පත් වුණු බණ්ඩාර මැණිකේ මෑණියන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරවා තිබෙනවා. අංගොඩ මුල්ලේරියාව මහවෙල පාරේ අංක 483 H දරන නිවසේහි චන්ද්‍රා පෙරේරා පින්වත් මහත්මිය රුපියල් 30000ක බරපැනක් පූජා කරමින් අභාවයට පත්වුණු එම්.ජී. මඩවලගේ පියාණන් වහන්සේට එන්.ජී.එම්. මඩවලගේ මෑණියන්ට එම්.පී.කේ දයාබර ස්වාමිපුරුෂයන්න් ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරවා තිබෙනවා. ඒ වගේම රුපියල් 25000ක බරපැනක් පූජා කරමින් කිඹුලා පිටිය හොරහේනවත්තේ නන්දාවතී අම්මා ඇතුළු දූ දරුවන් 2018 වසරේ අභාවයට පත් විල්සන් අප්පුහාමි ස්වාමිපුරුෂයන්න්ට හා දෙපාර්ශ්වයේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරවලා සුජීවත් හැම දිනකට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා. ඒ වගේම මා කෙහෙල්වල ගංගොඩ සුමුදු නිවසේ චන්දසේන තෙන්නකෝන් පින්වත් මහත්මයා රුපියල් 50000ක බරපැනක් පූජා කරමින් මට නිදුක් නිරෝගී සුවය සඳහා ඒ බරපැන යොදන්නට ආරාධනා කර තිබෙනවා. 60 වන උපන් දිනයේ සමරන ශාමලී කුමාරියාමි ආදරබර බිරිඳට නිවන් සුව ලැබේවායි ආදරයෙන් ප්‍රාර්ථනා කළ තියෙනවා. ස්වාම පුරුෂයන්න් වන චන්ද්‍රසේන තෙන්නකෝන් මහත්මයා විසිනුයි ඒ උතුම් මහා පින්කමට ශක්තිය ලබා දෙන්නේ. ඒ වගේම
ගම් පහන්සගිරිපාරේ පත්මා මුදුන් කොටුව පින්වත් අක්කා රුපියල් 25,000ක බර පැන පූජා කරමින් 6 වසරකට පෙර භාවයට පත් වුණු එමරින් පෙරේරා වික්‍රමාරච්චි ආදරණීය අම්මාට සිරිසේන මුදුන් කොටුව පියාණන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරවා තිබෙනවා. සුජීවත් ස්වාම්පුරුෂයා දූදරු මුණුපුරු මිනිපිරියන් ඇතුළු හැම දෙනාටම සෙත සුව යහපත ශාන්තිය වේවා. දහම් දෙසූ මටත් දහම් මැසූ හැමටත් ලෝකපාලක ඉෂ්ඨාරක්ෂක දේවතාවන්ටත් මෙපින් අනුමෝදන්ව සුඛී සූපත් භාවයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දෙනාටමත් නම් සඳහන් කළ සඳහන් නොකළ සියලු දෙනාට මේ පින් හද මඩලේ පිරීතිරියේවා. පින්නති ඔබ පිනෙන්ම සුවපත් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අදත් මේ උතුම් වූ මෙත්නෙත් පාමුල ධර්මදේශනාවත් ධර්ම සාකච්ඡාවත් සඳහා වැඩමවන්නට යෙදුණු අතිපූජනීය කැටවල හේමාලෝක අපේ නාහිමිපාණන් වහන්සේට අපි කවුරුත් එක්ව හයියෙන් හඬ නගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරන් වහන්සේට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සහ මේ ස්ථානය සංවර්ධනය කිරීම සඳහා ඔබේ මූල්‍යමය දායකත්වය එක්කාසු කරන්නට පුළුවන්. අපි විශේෂයෙන්ම මතක් කරන්නේ අත්‍යවශ්‍ය කාරණාවක් හැරෙන්නට අපි ඔබ සීල දිනාට හාමුදුරන් වහන්සේගේ දුරකථන අංකය මතක් කළත් අත්‍යවශ්‍ය කාරණාවක් හැරෙන්නට හාමුදුරන් වහන්සේට නිතරම ඇමතුම් ලබා ගන්න එපා. මොකද හාමුදුරන් වහන්සේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටින නිසා. හාමුදුරන් වහන්සේගේ දුරකථන අංකය තමයි 071 422 2844 071 422 2844. ඒ වගේම කාර්යාලීය දුරකථන අංකය 070 13 14 625 070 13 14 625. ඒ වගේම 033 222 43 84 033 222 43 84 කියන දුරකථන අංක වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔබේ ආධාර උපකාර බැර කරන්නේ කොහොමද කියලා විස්තර දැනගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම යක්කල සම්පත් බැංකුවේ මේ මතක් කරන ගිණුම් අංකයට ඔබේ මූල්‍යමය දායකත්වය එක්කාසු කරන්නට පුළුවන් කමක් තිබෙනවා. 106යි 857යි 496යි 109 106යි 857යි 496යි 109 කියන ගිණුම් අංකයට ඔබේ ආධාර බැර කරන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් උදා වෙන වස්සාන කාල සීමාව තුළ ඔබට වැඩි වැඩියෙන් පින් කුසල් රැස් කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමින් අදත් ජාතිය නාලිකාව ඔබට සමීප කළ මෙත්නෙත් පාමුල ධර්මදේශනාවත් ධර්ම සාකච්ඡාවත් නිමාවටපත් කරනවා. සියලු දෙනාට උතුම් වූ තුන්රුවනේ ආශිර්වාදෙම ලැබේවා.